හොඳයි සුබ උදෑසනක් ළමයි. ඉතින් අද අපි ආරම්භ කරනවා 43 වෙනි ප්‍රශ්නෙන් ඉඳලා ඉස්සරහට. අපි මේ පාඩම අද අමතර පන්තියක් දාලා තියෙන්නේ අපිට සිකුරාදා දිනයක් ගිය සතියේ ඊට කලින් සතියේ මට මතක විදියට අපිට කරගන්න බැරි වුණා. පැයක විතර කාලයක් මම හිතන්නේ ඊටත් අඩු කාලයක් අපි කළේ එදා ක්ලාස් එක. ඉතින් ඒක නිසා මං අමතර පන්තියක් දැම්මා. ඇත්තටම දරුවනේ මෙහෙමයි. අද පොයේ දවසක් වෙලත් සමහර දෙමෝපියෝ ළමයි කල්පනා කරනවා ඇති ඇයි මේ විදියට මේ පොයේ දවසෙත් පන්ති දාන්නේ කියලා. ඒකට හේතු කිහිපයක් තියෙනවා. එකක් පොය කියලා දැන් අපි ඕන තරම් නිවාඩු ගත්තා. අද පොය කියලා කාටවත් එළියට බහින්න විදියක් නැහැ. ඉස්කෝලවල විවිධ වැඩසටහන් තියෙනවා කියලා ළමයි කිව්වා. අද දිනේ විවිධ පොසොන් වැඩසටහන් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඒවා හොඳයි. ඒවට සහභාගී වෙන්න. නමුත් අපිට මේ තියෙන විෂය නිර්දේශය ගත්තම අපි අර වේගෙන් මේක යන්නේ නැහනේ. කඩාගෙන බිඳගෙන වැඩ කරන ළමයි ටිකත් එක්ක එහෙම යන ගමනක් නෙවෙයි මේ තියෙන්නේ. හැමෝම ඇදගෙන යන ගමනක් මේ. එතකොට හැමෝටම තේරෙන විදියට හැමෝටම ලියන්න වෙලාව දීලා පහසුවට මේක කරගෙන යනකොට අපිට කාලය අවශ්‍යයි. ඉතින් මේ අපිට තියෙනවා ඒකක 13 දක්වා ඉවර කරන්න තියෙනවා පළවෙනි වාරෙට. 13 වන ඒකකයේ දක්වා අවසන් කළ යුතුයි. ඉතින් අපිට යස අතර අපි ප්‍රශ්න පොත් දෙකක් තියෙනවා ඒවත් කරගෙන යන්න ඕන. එතකොට එක දවසක් හරි අපිට මග හැරුණොත් ලොකු පාඩුවක් සිද්ධ වෙනවා. ඒක නිසා තමයි එක දවසක් හෝ මග හැරුණොත් ඒ දවසට කොහොම හරි අමතර පන්තියක් දාගෙන හරි මේ පන්ති ගානට අපි දැන් යන්නම් වාලේ යන ගමනක් නෙවෙයි මේක තියෙන්නේ. අපි ටාගට් කරලා තියෙනවා මෙන්න මේ දවස් වෙනකොට මේ කොටස ඉවර කරනවා. මේ දවස් වෙනකොට මෙහෙමයි කියලා අපි මම ඔගොල්ලෝ දන්නේ කොයි කාලෙක මේ ඉවර වෙනවද කියලා අපි කල්පනා කරගෙන ඉන්නවා. මෙන්න මේ වෙනකොට මේ ටික අවසන් කරලා තියන්නවා කියන පදනමේ ඉන්නවා. නිකන් යන්නම් වාලේ ඔහේ යන පන්තියක් නෙමෙයි මේක. ඉතින් ඒක නිසා අපිට සිද්ධ වෙනවා යම්කිසි අමතර පන්ති කරන්න නෑ. අමතර පන්තියක් කරන්න. ඉස්සරහටත් මේ සමහර විට තවත් අමතර පන්ති කියන්නේ පන්ති නිවාඩු දෙන්නේ නැහැ. මං කියන්නේ නිවාඩු දෙන්නේ නැහැ. පන්ති ටික කොහොමත් යනවා. ඊටත් අමතරව පන්තියක් දෙකක් සමහර වෙලාවට කරන්න වෙයි. හරි. මොකද පාසල නිවාඩුයි තාම. ඒ වුණාට පාසල් වල ඔන්ලයින් වලින් මේවා පාඩම් ටික දැඩි බිඩී කරගෙන යනවා. ඉතින් අපිත් මේ ටික කරගෙන යන්න ඕනේ. අදාළ කාල සීමාව වෙනකොට අවසන් කරගන්නත් ඕනේ. ඊට පස්සේ තුන්වෙනි වාරයේ දැන් තව මාසෙකින් දෙකකින් විතර තුන්වෙනි වාරෙත් වැඩ කටයුතු පටන් ගන්න තියෙනවා. ඊට කලින් අපි මේවා අවසන් කරලා තියෙන්න ඕන. හරි. ඒක නිසා තමයි මෙහෙම මේ පොයේ දවසෙත් සාමාන්‍ය දිනයක් නම් සාමාන්‍ය විදියට ඉස්සර වගේ මේ කොවිඩ් ප්‍රශ්න නැතුව තිබුණා නම් මම සාමාන්‍යයෙන් පොයට පොඩි ළමයිගේ පන්ති නිවාඩු දෙනවා. ඒ 10 11 පන්තියක් පොයේ දවසට වැටුනොත් බොහෝ විට නිවාඩු දෙන්නේ නැහැ. මොකද 10 11 පන්ති වල ඊටාම වගකීම වැඩි. ගොඩාක් කරන්න තියෙනවා. මේ වෙලාව ගොඩක් ඕනේ. 10 11 සාමාන්‍යයෙන් මම පොයේ දවසටවත් සාමාන්‍ය දවසකවත් නිවාඩු දෙන්නේ නැහැ. වෙනද විදියට මේ කොවිඩ් නැති වුණා. නැති කාලේ උනත් සාමාන්‍යයෙන් පොයට අපි පන්තිය දානවා 10 11. නමුත් පොඩි පන්ති වලට අපි සාමාන්‍යයෙන් හැම ඕනම පොය දිනයකදී නිවාඩුවක් ලබා දෙනවා. නමුත් දැන් එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද අපිට පන්සලකටවත් යන්න බැහැනේ. අද වහලා තියෙන්නේ රටම. ඒක නිසා අපි පාඩම කරගෙන යනවා. රයිට්. මම මේ පොඩ්ඩක් කතා කරේ සාමාන්‍ය ළමයි සම්බන්ධ වෙමින් පවතින නිසා. රයිට්. දැන් ඉතින් ඇති මං හිතන්නේ කාලේ හොඳටම අපි යනවා උත්තල දර්පණ ගැන. මං ගිය සතියේ ඔයගලන්ට දර්පණ වර්ග දෙක පෙන්නුවා. හරි. දැන් අපි ඔබට සමහරට මතක ඇති මේ දර්පණ දැන් අපි යනවා මේ අපි අවතල දර්පණ ගැන ගිය සතියේ කතා කරා. දැන් මේ තියෙන්නේ උත්තල දර්පණයි. මේ ළමයි අත උස්සන්නේ. ඔව්. ගමන ඔක්කොම අත උස්සන හොගාලා. ඔව්. අද එනවද? නෑ. මම ඒ ගැන ඔයගලන්ට පසුව කියන විභාග ගැන ඔබට දැනුවත් කිරීමක් කරන්න. දැන් පන්තියට සම්බන්ධ වෙන්නකෝ ඉස්සෙල්ලා. හරි. අපි පාඩමට යමු. දැන් මෙහෙමයි. දැන් ඔන්න උත්තල දර්පණයක් තියෙනවා. මේ උත්තල දර්පණයට හරි ආලෝක මේක උත්තල ඔබට පේනවනේ මේ උත්තල දර්පණය. මේක. ඒ කියන්නේ
මේ පැත්තේ තමයි අර තින්ත ගාලා තියෙන්නේ. මේ පැත්ත තමයි පරාවර්තන වක්‍ර පෘෂ්ඨය. මේ A පැත්ත තමයි පරාවර්තන වක්‍ර පෘෂ්ඨය. B පැත්තේ තියෙන්නේ තීන්ත ආලේප කිරීමක් තියෙන්නේ. ඒ පැත්තෙන් මුකුත් පේන්නේ නැහැ. මේ පැත්තෙන් මුකුත් පේන්නේ නැහැ. මේ පැත්තෙන් තමයි පේන්නේ. එතකොට මේ උත්තර දර්පණයකට ළමයි උත්තර දර්පණයකට අපි එවනවා පටු සමාන්තර ආලෝක කදම්බයක් එවනවා. මෙන්න මෙහෙම මෙහෙම එකක් එනවනේ බලන්න අඳින විදිය ඈ. ඔයාලට පේනවනේ ඔයාගේ එකේ මෙන්න මෙතන පොඩි කෑල්ලක් තියෙනවා. හරි? රතු පාටට පේන්නේ ඔයාලට කළු පාටට පේනවා. මම එතෙන්ට එවනවා. හරි? එව්වම දැන් මෙහෙම මම එව්වා. උත්තර දර්පණයට ආලෝක කිරණයක් එව්වම ඒක මෙතන වැදිලා විසිරලා යනවා. මේ බලන්න. මෙන්න මෙහෙම යනවා. ආවා වැදිලා වේ එළියට විසික් වෙලා ගියා. ඒක හරියට එන්නේ මෙතන ඉඳලා එනවා වගේ. මෙන්න මේ පොයින්ට් එකේ ඉඳලා එනවා වගේ තමයි ඒක විසිරලා යන්නේ. හොඳට තේරුම් ගන්න. හොඳට තේරුම් ගන්න. උත්තල දර්පණයට මං එව්වා සමාන්තරව ආලෝක කදම්බයක්. සමාන්තර ආලෝක කදම්බයක් කියන්නේ මෙතන එකයි. තව අඳිනකොට එතකොට කදම්බයක් බවට පත් වෙනවා. හොඳයි ආලෝක කිරණයක් එවුවා කියන්නකො මෙන්න එවුවා කිරණයක්. එතකොට ඒක මේ දර්පණයේ වැදිලා ඔයාලට පේනවා එළියට විසික් වෙලා යනවා. විසිරලා යනවා. එළියට යනවා. මේ හැරිලා දර්පණයේ වැදිලා එළියට යනවා. ඒක හරියට එළියට යන්නේ මෙන්න මෙතන ඉඳලා එනවා වගේ. එතකොට ඕගොල්ලෝ මේක අඳිද්දි සමහර ළමයි අඳින විදිය මම කියන්නම් මේ වරද්දලා අඳිනවා. මෙහෙම හරිද මේ බලන්න. ඒ ළමයා මෙහෙම අරගෙන එනවා සමාන්තරව ආලෝක කිරණය. ඊට පස්සේ යාට ඕන පැත්තකට ඒක ගහ ගන්නවා. ඊට පස්සේ මේක මෙහෙම අඳිනවා. මේක වැරදි. ඇයි? මේ ආලෝක කිරණය එළියට යන්න ඕනේ මෙන්න මේ මෙතන තියෙනනේ ලක්ෂයක්. මෙන්න මේ එතන ඉඳලා එනවා වගේ. එතකොට ඒක කෙලින් තමයි මේක යන්න ඕනේ. මේ පැත්තට ඔයාලට ඕන පැති වලට යවන්න බෑ. හරි? ඒ වගේම මේ ටික අනිවාර්යයෙන්ම කඩ ඉරි අඳින්න ඕනේ. ඔබට පේනවනේ මේ ටික ඇත්ත ඉරක් නෙමෙයි තියෙන්නේ කඩ ඉරක් තියෙන්නේ. කඩ ඉරිම අඳින්න ඕනේ. ඇයි ළමයි? දර්පණයෙන් පිටිපස්සට ආලෝකය යන්න බෑනේ තින්ත ගාලානේ තියෙන්නේ. දර්පණයෙන් පිටිපස්සට ආලෝකය යන්න බෑ. තින්ත ගාලා තියෙන්නේ. ඉතින් ඒක නිසා පිටිපස්සට අපි අඳින්නේ කඩ ඉරි. හරි? කඩ ඉරි තමයි අපි අඳින්නේ. හරි? ඔන්න එහෙනම් පළවෙනි කිරණේ අඳ ගන්න මෙහෙම. එක අඳිමු ඈ. පළවෙනි එක හොඳට අඩි රුල තියලා සමාන්තරව අඳින්න. හරියට අඳින්න ඕනේ. හරිනේ? හරියට මං අර කියපු වැරද්ද කරන්නේ නැහැ. හරි? දැන් සාමාන්‍යයෙන් පන්තියක අපි කරද්දි වටයක් මං යනවා බලන්න. එතකොට එක්කෙනෙක් දෙන්නෙක් අහු වෙනවා. එක එක විදියට ඇඳලා මේක සමහර අය මෙහි ඇඳලා එක එක විදියට ඇඳලා බෑ. එහෙම බෑ. මේ තියෙන රූපයක් ඇත්තටම ඔබට මේ බෝඩ් එකේ තියෙන රූපේ බලාගෙන අඳින්න බැරි නම් ඔබ 7 වසරට වඩා පාලාන්ත පොඩි පන්ති වලට දාන්න ඕනේ. ඇයි යන්නේ? ඈ දැන් මේ බෝඩ් එකේ ඇඳලා තියෙන එක ඇඳ ගන්න නැහැ. මේකත් අඳින්න මේ කඩ ඉරත් අඳින්න හැමෝම. ඒක මේ කෙලින් එන ආලෝක කිරණය වැදිලා ආයේ මේ මාර්ගෙම යනවා. ඒකයි මේ මෙහෙම දාලා තියෙන්නේ. මෙහෙම ආවිල්ලා වැදිලා ආයේ මේ මාර්ගෙම යනවා. ඒක ඔයාලට දාලා තියෙනවා. මේකේ මේ කඩ ඉර ඇඳලා නැහැ. ඒක අඳින්න ඕන.
අපි තව කිරණයක් කියවමු. ඔන්න මම යනවා තව කිරණයක්. ඒක ගාන්ට මම මෙන්න මෙතෙන්ට එවන්නේ. මොකද මේ ස්ථානය මෙහෙම ගාන්ට මෙතෙන්ට එවන්න ඕන කියලා එකක් නැහැ. නමුත් මෙතන අර ඇඳපු කඩිර වගේ කෑල්ල තියෙන නිසා එතෙන්ට එව්වම ඒක මෙතන වැදිලා එයත් යන්නේ ළමයි හරියට මෙන්න මෙතන ඉඳලා එනවා වගේ මේ. ඕන් දැක්කා. මෙහෙම. මේ මාවා යන්නේ වා කරන්න ඕනේ මේ ඉර අඳින්න ඕනි ඉස්සෙල්ලා. මේ පටලවන්න එපා. හරියට අඳින්න ඕනේ. ඔන්න ආවා කිරණය. ඊට පස්සේ ඔයාගේ අඩිරුල තියන්න මෙන්න මෙතෙන්ටයි මෙන්න මෙතෙන්ටයි. මෙහෙම අඩිරුල. දැන් ඔයාගේ අඩිරුල කොහොම තියෙනවා නම් අඩිරුල මෙහෙම තියලා මෙහෙම මේ ටික කඩිරිය අඳින්න මේක කෙලින්ම මෙහාට දික් කරන්න. ඒකයි මෙතන වෙන්නේ. හරිද? එතකොට මෙන්න ආවා ඔන්න ගියා. හරියට අඳින්න ඕනේ ඈ. මම මේකෙන් එක අඳින්නේ ඒකයි. ඔක්කොම රූපේ සටහන් දැම්මම ඕගොල්ලෝ මේක වරද්දන නිසා හරියට අඳින්න. ඊළඟ එක දැන් ඔබට පුළුවන් මෙහෙම ආවා. ඊට පස්සේ ඒක මේ විදිහට එළියට යනවා. මෙහෙම ඇවිල්ලා වැදිලා එළියට යනවා. ඒක හරියට යන්නේ මෙතන ඉඳන් එනවා වගේ. මෙතන ඉඳලා එනවා වගේ. ඒකයි අපි මෙහෙම කඩිරක් ඇඳින්නේ. මේ ටික ඈ. මතකතෝ මේ ටික කඩිරිය ඈ. මෙතනින් තමයි අර කැඩිච්ච ඉතින් මේ තනින් තන කැඩීරි නැත්තම් කඩිරි කියලා කියනවා. මොනම එක එක ඇන්දෙව්වේ නැත්තම් මේක අච්චාරුවක් වගේ පේනවනේ ඔක්කොම එකට ඇන්දම හොයාගන්න බෑ. ඒක නිසා මං කියන විදිහටම අඳින්න. ඊළඟට තවත් තිරක් අපි අඳිනවා මෙහෙම. දැන් අපිට පේනවා මේ ආලෝක කදම්බය සමාන්තර ආලෝක කදම්බයක් එනවා මේ. පේනවනේ මෙහෙම එනවා මේ. සමාන්තර ආලෝක කදම්බය. මෙහෙම ඇවිල්ලා ඒක වැදිලා මෙහෙම යනවා. එතකොට ගියපු ටික බැලුවොත් ඔක්කොම විසිරලා ගිහිල්ලා තියෙන්නේ මේ මෙහෙම යන්නේ මෙහෙම. මෙහෙම මේවා කවදාවත් එකතු වෙන්නේ නැහැ මේ ඈතට යනකොට පරතරය වැඩි වෙනවා මිසක එකතු වෙන්නේ නැහැ. ඔයාලට පේනවා එන්න පරතරය වැඩි වෙන විදිහටයි යන්නේ. වැදිලා ඈත් වෙනවා. මෙයා මෙහි යනකොට මෙයා මෙහි යනකොට මේ දෙන්න අතර කවදාවත් දෙන්න ලං වෙන්න විදියක් නැහැ. ඇයි? ඔබට පැහැදිලි නේද? මේකේ තියෙන දිශාවත් එක්ක බැලුවම මේක මෙහි යනවා. මේක මෙහි යනවා. එතකොට එන්න ඈත් වෙනවා මිසක ලං වෙන්නේ නැහැ. විසිරලා යන එක තමයි වෙන්නේ. හරි? හරියට ඇඳ ගන්න.
තාම අඳිනා ඉන්නවද? තාම අඳිනා ඉන්නවද? හරි. දැන් එතකොට ඔයාට මේකේ තේරෙන්න ඕනේ මේ උත්තල දර්පණයකට සමාන්තරව පැමිණෙන ආලෝක කිරණ දර්පණයේ වැදිලා විසිරීලා යන බව. මේ දර්පණයේ වැදිලා ඈතට යනවා. මේ එකතු නොවන විදියට විසිරීලා යනවා. හරි, විසිරීලා යන එකට අපි කියන්නේ අපසරණය කියලා. මොන සරණයද? අපසරණය. හරිනේ? අපසරණය වෙනවා කියලා කියන්නේ. එතකොට එහෙනම් මේ උත්තල දර්පණ වලට මේ උත්තල දර්පණ වලට අපිට කියන්න පුළුවන් මොනවද? අපසාරී කාච මේ දර්පණ කියලාත් කියන්න පුළුවන්. අපසාරී දර්පණ. හොඳයි, 43 වෙනි ප්‍රශ්නේ ඔබගෙන් අහනවා. උත්තල දර්පණයක් ගැන එහි දිලිසෙන පෘෂ්ඨය මතට පටු සමාන්තර ආලෝක කදම්බයක් වැටීමට සලස්වන්න. තල දර්පණය මගින් ආලෝක කදම්බය අවතල දර්පණයක් මත අවතල දර්පණය මත යොමු කළ හැකිය කියන එක එතන අවතල නෙවෙයි උත්තල වෙන්න ඕනේ. තල දර්පණයක් මගින් ආලෝක කදම්බය අවතල දර්පණය මත යොමු කළ හැකිය කියන එක එතන අවතල දර්පණය කියන එක කපලා උත්තල කියලා ලියන්න. අවතල කියන එක කපන්න. මෙතන උත්තල කියලා ලියන්නේ. ඔබට කුමක් නිරීක්ෂණය කළ හැකිද? ඉතින් ඇත්තටම මේක මතට වැටෙන ආලෝකය මොකද වෙන්නේ? එක තැනකට එකතු වෙන්නේ නැහැ. විසිරීලා යනවා. මෙහෙම විසිරීලා යනවා. විසිරීලා යනවා. රයිට්. ඉතින් අපි ඒක ලියමු. මෙන්න මෙහෙම. ලියන්නකෝ. උත්තල දර්පණය මතට පතනය වෙනවා කියන්නේ වදින, වැටෙන. උත්තල දර්පණයට ඇවිල්ලා වදිනවා මේ ආලෝකය. ඒක තමයි පතනය වෙනවා කියන්නේ. හරි. පතනය වෙන ආලෝකය පරාවර්තනයෙන් පසු විහිදී යනු නිරීක්ෂණය කරන්න පුළුවන්. විහිදිලා යනවා, විසිරලා යනවා. ලියන්න. 43 වෙනි ප්‍රශ්නය. ඔය රූපෙට උඩින් තියෙන්නේ ඔබ ඇඳපු
හොඳයි. දැන් එහෙනම් ඔබට පැහැදිලි ඇති උත්තල දර්පණයකට උත්තල දර්පණයක් මගින් ආලෝකය එකතු කරන්නේ ආලෝකයේ විසුරුවල යවනවා. මෙහෙම විසුරුවල යවනවා. ඉතින් අපෙන් අහනවා 44 වෙනි ප්‍රශ්නය යට මෙසේ සමාන්තර ආලෝක කදම්බයක් උත්තර දර්පණයක් මගින් විහිදී යාම කුමන නමකින් හඳුන්වයිද? අපසරණය කියලා අපි කියනවා. මොකද්ද අපි කියන්නේ? අපසරණය. ලස්සනට ලියා ගන්න 44ට උත්තරේ අපසරණය. 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 මේ අනුව උත්තල දර්පණය කුමක් සඳහා යොදාගත හැකිද? ඉතින් මේ උත්තල දර්පණයක් අපිට පුළුවන් ආලෝක කිරණ අපසරණය සඳහා යොදා ගන්න පුළුවන් මෙන්න මේ වගේ මේ. දැන් ආලෝ 45 වෙනි එකට 45 මේ වගේ දැන් අර ඇඳපු එකම තමයි මම මේ නැවතත් මේ දැම්මේ. එතෙන්දී මොකද වෙන්නේ? ආලෝක කිරණ අපසරණය කරන්න මේක යොදා ගන්නවා. ලියන්න. ආලෝක කිරණ අපසරණයට යොදා ගනි. ආලෝක කිරණ අපසරණයට යොදා ගනි. අපසරණයට යොදා ගන්න. අපසරණය. හරි. දැන් එතකොට ඔන්න අපි ඊළඟට කතා කරන්න යන්නේ අවතල දර්පණයක් මගින් ප්‍රතිබිම්බ හැදෙන විදි. මේක ටිකක් මතක තියාගන්න වෙනවා. ඔබට ආයේ 11 වසරේදී තමයි මේක ඉතින් 11 දී මොන මොනවා වෙයිද දන්නේ නැහැ. දැන් සිලබස් චේන්ජ් වෙනවානේ. කෙසේ වෙතත් කොහොම හරි ඉතින් ආලෝකයේ පාඩමක් කොහේ හරි තියෙයි. ඔයගලන්ට මේවයි කිරණ රූප සටහන් අඳින්න හම්බ වෙනවා ලොකු පන්තිවලදී. දැම්ම නෙමෙයි ඈ. ලොකු පන්තිවලදී. එතකොට අපි බලමු මේ මෙන්න මේක. හොඳට අහගන්න. හොඳට අහගන්න මේ වගුවක් විභාගෙට එන්න පුළුවන්. මුකුත් වෙන වැඩ කරන්න එපා. සම්පූර්ණයෙන්ම මේකටම අවධානය දෙන්න. මොකද්ද? දැන් ඔයාට මෙතන කියලා තියෙනවා 46 වෙනි ප්‍රශ්නේ හොඳට කියවන්න. අවතල දර්පණයකට අවතල දර්පණයකට මේ තියෙන අවතල දර්පණයකට නාභිදුරක් ඇති. නාභිදුර. එතන පොඩ්ඩක් වැරදි. අවතල දර්පණයක නාභිදුරක් ඇති නාභිදුර 10 වන. එතන පොඩ්ඩක් නාභිදුරක් ඇත කියන එක ඕනේ. අවතල දර්පණයක නාභිදුර 10යි සෙන්ටිමීටර් 10යි සෙන්ටිමීටර වන අවතල දර්පණයේ සිට පහත දුරවල් වලින් වස්තුව තැබූ විට ලැබෙන ප්‍රතිබිම්බයේ ස්වභාවය. දැන් මේක කියනවා මෙහෙම. මේ අහන්නකෝ. මං ආයි පිටිපස්සට යන්නම්කෝ. මෙන්න මේ ඔබට මතක ඇති මෙන්න මේ අවතල දර්පණයේ ඔබ ඇඳපු රූප සටහන. අවතල දර්පණය. පුතේ අවතල දර්පණයකට මේ විදිහට සමාන්තරව ආලෝක කිරණ එවුවොත් අවතල දර්පණයකට මේ විදිහට සමාන්තරව ආලෝක කිරණ එවුවොත් ඒ ආලෝක කිරණ අවතල දර්පණයේ ඉදිරියේ එක ස්ථානයකට එකතු වෙනවා. ආන්න එතෙන්ට අපි කියන්නේ අවතල දර්පණයේ නාභිය කියලා. එතකොට මේ දර්පණයේ ඉඳලා මෙතෙන්ට තියෙන දුර තියෙනවානේ. මේ දර්පණේ ඉඳලා මේ ආලෝකය එකතු වෙන තැනට තියෙන දුර. එතෙන්ට අපි කියන්නේ ඒ දුරට කියන්නේ නාභි දුර කියලා. නාභි දුර. හරිද? ආයි කියන්නම් අවතල දර්පණයකට මේ විදිහට ආලෝක කිරණ සමාන්තරව එවුවම ඒ කිරණ අවතල දර්පණ ඉදිරියේ යම් ලක්ෂයකට එකතු වෙනවා. එතකොට එතෙන්ට කියන්නේ අපි නාභිය කියලා. අවතල දර්පණයේ නාභිය. උත්තල දර්පණ වලට නාභියක් තියෙනවා. අවතල දර්පණ වලට නාභියක් තියෙනවා. ආන්නේ නාභිය ඉඳලා දර්පණයේ තියෙන මෙතනනේ දර්පණයට තියෙන දුරට අපි කියන්නේ නාභි දුර කියලා. දැන් ඔය 46 වෙනි ප්‍රශ්නේ කියන විදිහට මේ නාභි දුර සෙන්ටිමීටර් 10යි. මෙතෙන්ට සෙන්ටිමීටර් 10 වන නාභි දුරක් සහිත අවතල දර්පණයක් තමයි මෙතෙන්දී පාවිච්චි කරන්නේ. පැහැදිලිනේ? එතකොට දැන් ඔබ හිතන්න මේ අවතල දර්පණයේ නාභි දුර 10යි. නාභි දුර කීයද? 10යි. ඉතින් අපි හිතමු මෙන්න මෙතන තමයි 10 කියලා හිතන්නකො. 10යි සෙන්ටිමීටර්. හරිනේ. මෙතන ඉඳලා මෙතෙන්ට 10යි. ඊට පස්සේ මෙතන ඔයා හිතන්න 20යි. සෙන්ටිමීටර් 20යි. ඔයා ඔන්න ලකුණුත් කරගත්තත් කමක් නැහැ. දැන් බලන්න දර්පණයේ සිට මෙතෙන්ට මෙන්න මේ පොයින්ට් එකට සෙන්ටිමීටර් 10යි. මෙන්න මේ පොයින්ට් එකට ඒ කියන්නේ මේ C කියන තැනට සෙන්ටිමීටර්
20යි. හරි? හොඳට තේරුම් ගන්න මේක ඔබට අර පුංචි නිසා තාම ඕගොල්ලෝගේ මොලේ ඒ කියන්නේ තාම ඕගොල්ලෝ තාම මේ ලොකු වැඩි හිටියේ කියන්නේ 10 11 පන්ති වලට ගියාම නම් මේකට අක් ගාලා තේරෙනවා. පුංචි නිසා මම ටික වෙලාවක් අරගෙන විස්තර කරනවා ඕගොල්ලන්ට. අලුත්මනේ ඕගොල්ලන්ට මේක. ඇත්තටම අලුත්. ඉස්සර තිබුණේ නැහැ 7 වසරට මේ කොටස තිබුණේ නැහැ. හරි? මේවා තිබුණේ 11 වසරට 10 වසරෙන් නෙමෙයි 11 තිබුණේ. ඉතින් දැන් මේකේ පොඩ්ඩක් කිරණ රූප සටහන් නැතුව කිරණ රූප සටහන් අඳින එක අමාරු නිසා ඒක නැතුව ඔයගලන්ට පොඩ්ඩක් විස්තරයක් සාමාන්‍ය දැනුමක් දෙනවා. දැන් ඔන්න අහගන්නකො එතකොට මේකේ නාභිය 10යි. නාභි දුර 10යි. දැන් මේ A කියන ස්ථානයේ අපි ඉටිපන්දමක් තියෙනවා. A කියන ස්ථානයේ ඉටිපන්දමක් තියුවම හරි? දැන් බලන්න එතකොට මේ ඉටිපන්දම තමයි වස්තුව. දැන් වස්තුව තියෙන්නේ කොතනද? දර්පණයයි නාභියයි අතර. දර්පණයයි නාභියයි අතර. මෙතන නාභිය 10 තමයි නාභිය. 10 තමයි නාභිය. එතකොට මේ වස්තුව තියෙන්නේ දර්පණයයි නාභියයි අතර. ඒ වගේ වෙලාවකදී ළමයි ඔන්න මම ඔබට කියනවා ඒ වගේ වෙලාවකදී ඔයාට මේ ඉටිපන්දමේ ඡායාව නැත්තම් ප්‍රතිබිම්බය මේ ඉටිපන්දමේ ප්‍රතිබිම්බය මේ දර්පණයේ පිටිපස්සෙන් ලොකුවට පේන්න ගන්නවා. එහෙම අලි ඉටිපන්දමක් පේනවා. දර්පණයේ පිටිපස්සේ. බැලුවම්. හරි? ඒ පිටිපන්දම මොකද කියන්නේ ඔයා? මේක හැබැයි තිරයකට ගන්න බෑ. මේකට අපි මෙතනින් කොලයක් ඇල්ලුවාට ඒ කොලේට වැටෙන්නේ නැහැ මේ රූපේ. හරියට තල දර්පණයකින් අපේ රූපේ පෙනුනට තල දර්පණයේ ඇතුලෙන් තල දර්පණයේ පිටිපස්සෙන් කොලයක් තියුවට ඒ කොලේට අපේ රූපේ වැටෙන්නේ නැහැ. ඒ වගේ තිරයකට ගන්න බැරි ප්‍රතිබිම්බ වලට අපි කියන්නේ අතාත්වික ප්‍රතිබිම්බ කියලා. එතකොට එහෙනම් මේ ප්‍රතිබිම්බය ගැන මොකද ඔයා කියන්නේ? තිරයකට ගත නොහැක. මේක හරිම වැදගත්. මේ කොටස අමාරුයි තේරුම් ගන්න පොත කියවලා හොඳට අහන් ඉන්න. හරිද? තිරයකට ගන්න බෑ. ඒ කියන්නේ අතාත්විකයි. අතාත්විකය. තව මේක උඩුකුරුයි. ඒ කියන්නේ ඉටිපන්දම තියෙන පැත්තටමයි ඔයාට මේකෙන් පේන්නේ. උඩුකුරුයි. උඩුකුරුයි. හරි ඉටිපන්දම තියෙන පැත්තටමයි ඔයාට මේ ඒක ඇතුලෙන් පේන ඉටිපන්දමත් පේන්නේ. යටිකුරුව අනිත් පැත්තට ගහලා නෙමෙයි පේන්නේ. ඒ වගේම විශාලයි ළමයි. විශාලයි. ලොකුයි. මේ ඉටිපන්දම වගේ කීප ගුණයකින් ලොකුවට තමයි මේක පේන්නේ මේක ඇතුලේ. ඔයාගේ මූණ මෙතනින් දිවුවොත් මූණ අලියට පේනවා මෙතන. මේක ඇතුලෙන් පේන මූණ ලොකු වෙලා. විශාල වෙලා පේනවා. ඔන්න ඒක හරි. ඊළඟට වස්තුව කොහෙද තියන්නේ? ඊළඟට වස්තුව තියන්නේ ඉටිපන්දම තියෙනවා. මම ඒක වෙන පාටක් ගන්නම් පැහැදිලිව පේන්න ඕන නිසා. බලන්න මේකට කොයිතරම් වෙලාවක් යනවද කියලා. දැන් ඉටිපන්දම තියන්නේ මෙන්න මෙතන. ඉටිපන්දම තියෙනවා B කියන තැන. ඒ කියන්නේ B කියන්නේ කොතනද? නාභියට වඩා එහැයින් නාභිය වගේ දෙගුණයකට වඩා මෙහැයින්. ඉටිපන්දම තියුවොත්. එහෙම ඉටිපන්දම තියුවොත් ළමයි අපි මෙන්න මේ හරියෙන්. මේ හරියෙන් අපි තිරයක් ඇල්ලුවොත්. මෙහෙම තිරයක්. මෙහෙම තිරයක් ඇල්ලුවොත් ඔයාට අන්නේ තිරයට. හරි? අන්නේ තිරයට ලොකු ඉටිපන්දම ඇත්තටම දැල්ල තමයි ප්‍රධාන වශයෙන් පේන්නේ. ඉටිපන්දම මේ හරියෙන් ආලෝකය නිකුත් වෙන්නේ නැහනේ. අඩු වෙන්නේ. මෙතනින් තමයි දැල්ල තමයි ලොකුවටම ආලෝකය නිකුත් කරන කොටස. එතකොට ඔයාට ඕකේ දැල්ල මෙන්න මේ හරියෙන් ලොකුවට පේනවා. හැබැයි යටිකුරුයි. දැන් තේරුම් ගන්න. මෙතන වස්තුව ඉටිපන්දම තියුවොත් මෙන්න මේ වගේ ප්‍රතිබිම්බයක් තමයි ලැබෙන්නේ. හරි? මෙතන වස්තුව තියුවොත් මෙන්න මේ වගේ ප්‍රතිබිම්බයක් තමයි ලැබෙන්නේ. වස්තුව මේන් මෙතන තියුවොත් B කියන තැන තියුවොත් ඒකේ ඡායාව ඒකේ ප්‍රතිබිම්බය තිරයකට ගන්න පුළුවන්. අපි කොලයක් මෙහෙම ඇල්ලුවාම ඒ කොලේට මෙයාගේ ඡායාව ලොකුවට වැටෙනවා. යටිකුරුව. දැන් පාඩම් කරන්න ඕනේ. මෙතන තියුවොත් මේ වගේ. මෙතන තියුවොත් මේ වගේ. ඔයා දැනගන්න ඕනේ වස්තුව තියෙන තැන අනුව ප්‍රතිබිම්බය වෙනස් වෙනවා. ලස්සනට එනවා මේක. මෙතන තියුවොත් එහෙම ප්‍රතිබිම්බය ඔයාට මෙන්න මේ ඈතින් ලොකුවට යටිකුරුව හම්බ වෙනවා. එතකොට ප්‍රතිබිම්බය මොකද වෙන්නේ? තාත්විකයි. ඒ වගේම ප්‍රතිබිම්බය විශාලයි. ඒ වගේම යටිකුරුයි. නේ? ඔන්න පැහැදිලිනේ? විශාලයි, තාත්විකයි, යටිකුරුයි. දැන් ඔයා ඉටිපන්දම එතනින් ආයේ තව චුට්ටක් මේ C කියන තැනට ගේනවා.
ඉටිපන්දම අපි තව වෙන පාටක් ගමු. C කියන තැනට ඉටිපන්දම ගේනවා. C කියන තැනට ගෙනාවම ඔයාට මෙතන මේ තිරයක් මෙතෙන්ටම ඇල්ලුවොත් ඔයාට මෙතනම මේ තිරය මතම ඔයාට ඉටිපන්දම යටිකුරුව අපි තිරේ මෙහෙම කියන මෙහෙම තිරේ කියන තියෙන යටිකුරුව ඒ සයිස් එකටම ප්‍රතිපන්දම පේනවා. එහෙනම් C කියන තැනට ගෙනාවම ප්‍රතිබිම්බය මොකද වෙන්නේ? මේ C කියන තැනට අපි ඉටිපන්දම ගෙනිච්චම ඒකේ ප්‍රතිබිම්බය එතනම ඇති වෙනවා. එතනම ඇති වෙනවා. එතනටම අපි තිරයක් ඒ ආසන්නයට ගෙනාවම ඔයාට ඒ සයිස් එකටම ප්‍රතිබිම්බය සමානයි. විශාල නෑ, කුඩත් නෑ. විශාලත්වයේ සමානයි. හැබැයි යටිකුරුයි ඒ වගේම කුඩයි. සෝරි. යටිකුරුයි තාත්විකයි. යටිකුරුයි තාත්විකයි. දැන් බලන්න. දැන් ඉටිපන්දම මන් ටික ටික පස්සට ගෙනිච්චනේ. මෙතන තියුවම මේ වගේ ප්‍රතිබිම්බයක් ලැබෙනවා. මේ වගේ එකක්. මෙතන තියුවම මේ වගේ ප්‍රතිබිම්බයක් ලැබෙනවා. මෙතන තියුවම C වල තියුවම එතනම ප්‍රතිබිම්බය හැදෙනවා. එතනම ප්‍රතිබිම්බය හැදෙනවා. ඊළඟට අපි තවත් පාඩක් ගමු. දැන් මේක හරි අමාරු ටිකක් පාඩම් කරගන්න වෙනවා හිතාමතා. දැන් අපේ ඉටිපන්දම තියෙන්නේ මෙන්න මෙතන. වස්තුව තියෙන ඉටිපන්දම කියන්නේ අපේ වස්තුව. දැන් ඒක තියෙන්නේ නාභිදුර වගේ දෙගුණයකටත් වඩා එහයින්. නාභිදුර 10යිනේ. එතකොට දැන් තියෙන්නේ 20ටත් වඩා එහයින්. අන්න එතකොට මෙන්න මේ හරියේ චූටියට ප්‍රතිබිම්බය ඇති වෙනවා. මෙතන අපි තිරයක් තියුවොත් එහෙම ඒ තිරයට කුඩාවට ඉටිපන්දමේ යටිකුරු ප්‍රතිබිම්බයක් ඇති වෙනවා කුඩාවට. ඒක කුඩයි. තාත්විකයි තිරයකට වැටෙනවා. තාත්විකයි යටිකුරුයි. පේනවනේ ටිකක් සංකීර්ණයි ඈ. හොඳ සංකීර්ණ මේ වගේ දෙයක් තේරුම් ගන්න හොඳ පැහැදිලි නිදහස් මොලයක් අදහස් තියෙන්නට ඕනේ. නිදහසේ තියෙන්න ඕනේ ඔළුව. එක එක ඒවා ඔළුවේ දාගෙන කාටුන් බලන්න, චිත්‍රපටි බලන්න, ගේම් ගහන්න ඒවා ඔළුවේ තිබුණොත් මේක කරන්න බෑ මේ වෙලාවේ. දැන් එතකොට ඔයගොල්ලන්ට පැහැදිලිද වැඩි? මෙතන තියුවොත් මේ වගේ, මෙතන තියුවොත් මේ වගේ ප්‍රතිබිම්බයක් හම්බෙන්නේ. මෙතන තියුවොත් ඒ જાති මේකක් හම්බෙන්නේ. මෙතන තියුවොත් මෙන්න මේ වගේ ප්‍රතිබිම්බයක් හම්බ වෙනවා. ඔන්න වැඩි. තේරුණාද? දැන් ඉතින් ඕගොල්ලන්ට මේක පුරවන්න වෙනවා. දැන් අපි කොහෙද වස්තුව තියුවේ? 10ට අඩුවෙන් තියුවා. 10යි 20යි අතර තියුවා. 20 මත තියුවා. 20ට ඈතින් තියුවා. එතකොට ඇතිවෙච්ච ප්‍රතිබිම්බ වෙනස්. මම මැකුවා ඔක්කොම නිකන් අච්චාරුවක් වගේ තියෙන නිසා. හරිනේ? ඔන්න වැඩි. දැන් අපි එහෙනම් ආයෙත් මේ තියන්නේ අර ඔබට මතක ඇති 10යි 20යි අතර තියුවම මේ තියෙන්නේ මෙතන තියෙන්නේ අවතල දර්පණය. මේ තියෙන්නේ ඉටිපන්දම මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර මෙයා මේ මෙතන 10යි කියලා මෙතන 20යි කියලා එයා ඉන්නේ 10යි 20යි අතර මේ. එතකොට එයාගේ මේ ඉටිපන්දමේ ලොකු විශාල ඡායාවක් මේ තිරයකට ගන්න පුළුවන්. පේනවනේ? විශාල ඡායාවක් මේ තිරයකට ගන්න පුළුවන්. ඔය එක අවස්ථාවක්. ඔක කරපු එක අවස්ථාවක ඡායාරූපයක් ඔය තියෙන්නේ. ඉතින් ඔබට පැහැදිලිද? දැන් අපි එකකින් ඇහුවොත් එහෙම ඉටිපන්දම ඒ ගාව තියුවොත් ඔබට මතක ඇති වෙච්ච දේ අලි අතාත්වික තිරයකට ගන්න බැරි අලි ප්‍රතිබිම්බයක් මෙතන ඇති වුණා. ඉතින් අපි ලියමු තැබූ ස්ථානය ඒ බොහොම කල්පනාවෙන් කරන්න ඕනේ. බොහොම කල්පනාවෙන්. හරිද? තැබූ ස්ථානය මොකද්ද? ඒ වල ඉටිපන්දම තියුවොත් තිරයකට ගත නොහැකි බව හෝ ගත හැකි බව ගත නොහැකි. ඒ කියන්නේ අපි ඕන ලියන්න පුළුවන් අතාත්විකයි. තිරයකට ගන්න බෑ. අතාත්විකයි. උඩුකුරු යටිකුරු බව උඩුකුරුයි. උඩුකුරුයි. ප්‍රතිබිම්බයේ ප්‍රමාණය අපි කියනවා මොකද්ද? විශාලයි. විශාලයි. ලොකු ප්‍රතිබිම්බයක් එනවා. ඊළඟට වස්තුව ගෙනියනවා B වලට. මේ B කියන තැනට. ඒ කියන්නේ 10යි 20යි අතර තමයි දැන් ඉටිපන්දම තියෙන්නේ මෙතන. එතන තියුවොත් මං ඔයාලට කිව්වා ඈතින් මේ ඉටිපන්දමට පිටිපස්සෙන් තිරයකට ලොකු ඉටිපන්දමක ඡායාවක් වම වැටෙනවයි කියලා මං කිව්වා. එහෙනම් දැන් තිරයකට ගත නොහැකි බව ගන්න පුළුවන්. තිරයකට තමයි වැටෙන්නේ මේකේ ඡායාව. ඉටිපන්දම මෙතන තියෙනකොට ඒකේ ඡායාව මේ තිරයකට වැටෙනවා.
එහෙනම් තාත්විකයි. තාත්විකයි කියන්නේ තිරයකට ගන්න පුළුවන්. හැබැයි යටිකුරුයි. යටිකුරුයි. ඒ වගේම විශාලයි. යටිකුරු ප්‍රතිබිම්බයක් තමයි ලැබෙන්නේ. ඉටිපන්දම අනිත් පැත්තට ඇරලා තමයි පේන්නේ. යටිකුරුයි. ඊළඟට C. C. C කියන කොටස බලන්න මෙතෙන්ට ගෙනාව මං කිව්වා මෙතෙන්ට ඉටිපන්දම ගෙනාවම ඒ සයිස්ම ඉටිපන්දමේ ඡායාවක් එතනම ඇති වෙනවා. එතනමයි ඇති වෙන්නේ. 20 ගාව තිව්වොත් ඒ සයිස්ම ඡායාවක් ඇති වෙනවා. එතකොට ඒක තිරයකට ගන්න පුළුවන්. තාත්විකයි යටිකුරුයි සමානයි. විශාලත් නැහැ කුඩත් නැහැ. ඒ සයිස් එකටම ප්‍රතිබිම්බයක් එතනම හැදෙනවා. ඊළඟට D කියන පොයින්ට් එකේ. ඒ කියන්නේ අපි දැන් ඉටිපන්දම තවත් එහාට ගෙනියනවා. දර්පණයෙන් ඈතට ගෙනියනවා ඉටිපන්දමේ. දර්පණයෙන් ඉස්සෙල්ලා මෙතන තිබුණා. ඊට පස්සේ මම මෙතෙන්ට ගෙනිච්චා. ඊට පස්සේ මෙතෙන්ට ගෙනිච්චා. දැන් ඉටිපන්දම තවත් එහාට ගෙනියනවා. ඒ කියන්නේ 20ටත් එහා ගෙනියනවා. එතකොට ළමයි මේකේ ඡායාව මෙන්න මේ 10යි 20යි අතර චූටියට කුඩාවට ඇති වෙනවා. තිරයකට වදිනවා. එහෙනම් තිරයකට ගන්න පුළුවන් නම් මොකද කියන්නේ? තාත්විකයි. මේකත් යටිකුරුයි. කුඩයි. වස්තුවට වඩා චූටි. කුඩයි. ඔන්න වගුව පුරවා ගන්න දැන්. හැබැයි පුරව ගත්තා වගේ නෙමෙයි මේක ගොඩාක් කල්පනා කරලා මතක තියාගන්න වෙනවා ඈ. මොකද විභාගෙදී අහනවා මෙතන තියුවොත් ප්‍රතිබිම්බය මොන වගේද? මෙතන තියුවොත් මොන වගේද? මෙතන තියුවොත් මොන වගේද කියලා අහනවා. එතකොට ඔයාලට ඔළුවේ තියෙන්න ඕනේ එක එක තැන තියුවම ප්‍රතිබිම්බය මේ වගේ කියලා ඔළුවේ පාඩම් දාගන්න වෙනවා ඉතින්. හරිද? ඒක ටික වෙහෙසෙන්න වෙනවා ඉතින්. නිකම් බෑ. ලියන අතරේ බලමු. ඔව්. සර් ඔව්. සර් ගිය සතියේ මේ ලයිසන් එකේ YouTube එකට දැම්මද? මොකද්ද පුතේ? ඇහුන්නේ නැහැ. ටිකක් අයියෙන් කතා කරා. ගිය සතියේ පාඩම YouTube එකට දැම්මද? දාලා තියෙන්නේ. ඔව් දාලා තියෙන්නේ. සර් ලින්ක් එක දාන්න පුළුවන්ද group එකට? ලින්ක් එක group එකට දාලා තියෙන්නේ. ලින්ක් එක group එකට දාලා තියෙන්නේ. මම දැම්මා. බලන්න. මේක ලියන අතරේ මම කතා කරන්නේ. ඔව්. සර් ඔව්. මේ අපිට අර අපසරණය කියන වචනෙට අපි සරණය කිව්වොත් වැරදිද? බෑ අපසරණය තමයි. අපි සරණය නෙවෙයි අපසරණය. මේ සර් අර පොතේ තියෙන අපිසාරී දර්පණ කියලා සර්. අபிසාරි අපසාරි පුතේ. අපිසාරි නෙවෙයි ඈ. අප. හරි සර් thank you සර්. හරි. අපසරණය අபிසරණය කියලා තමයි තියෙන්නේ. අබි ඒක හරි අබි අරක අපසරණය.
සහේලි පසිදු සර් ඔව් සර් මේ 43 වෙනි ප්‍රශ්නේ මේ සර් වචනයක් කපලා දාගන්න කිව්වේ උත්තර කියලා. ඔව් ඒ මොන වචනේද මට හරියට ඇහුන්නේ කපන්න ඕන වචනේ මොකද්ද? ඒකේ අවතල කියලා වචනයක් තියෙන එක කපලා එතෙන්ට උත්තල කියලා දාන්න. හරි සර් thank you. හොඳයි. මිතුන්සා සර් දැන් මේ දර්පණේ තිබ්බම උත්තර දර්පණේ ඒක උත්තර නෙමෙයි. ප්‍රතිබිම්බ ප්‍රමාණය සමාන වෙන්නේ කොහොමද? ඒක එහෙම තමයි ප්‍රතිබිම්බ ප්‍රමාණය එතෙන්ට ඒ කියන්නේ මේ අපි තිරයක් ඒ ගාවට ගෙනාවම ඒ තිරයට ඒකේ ප්‍රතිබිම්බය කියන්නේ ඉටිපන්දමේ සයිස් එකට සමාන ඡායාවක් වැටෙනවා. ඒ අනුව අපි විද්‍යාත්මකව අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් ප්‍රතිබිම්බය ඒ කියන්නේ ඉටිපන්දමේ සයිස් එකට සමානම ඡායාවක් තමයි එතන වැටෙන්නේ. ඒ අනුව අපි කියනවා ප්‍රතිබිම්බයේ විශාලත්වය වස්තුවේ විශාලත්වයට සමානයි කියලා. හරි සර්. හොඳයි. ඊළඟට පිමල්යා සර් මේකේ එක එක තැන්වල තියෙනකොට එක එක ප්‍රමාණ වලින් පේන්නේ අභිසරණය හින්දාද සර්? ඔව් මේකේ ආලෝකයේ පරාවර්තනය වෙන විදි තියෙනවා පුතේ. ආලෝකයේ දැන් අවතල දර්පණයකින් ආලෝකයේ පරාවර්තනය වෙන විදි කීපයක් තියෙනවා. ඒ ඔයගොල්ලන්ට 11 වසරදී උගන්වනවා. ඒ ආලෝකයේ පරාවර්තනය වෙන ආකාරය තැනින් තැනට වෙනස් වෙනවා. ඒ කියන්නේ තියෙන තැන අනුව ආලෝකයේ පරාවර්තනය වෙලා ඒවා එකට එක්කව වෙන තැන ආකාරය වෙනස් වෙනවා. එතකොට ලැබෙන ප්‍රතිබිම්බයත් වෙනස් වෙනවා. හරි සර් thank you සර්. ඊළඟට ඔව් සහේලි සර් ඔව් සර් මගේ ප්‍රශ්නේ පාඩමට අදාළ එකක් නෙමෙයි සර් මම ඉවරලා අහන්න. ඉවරලා අහන්න හොඳයි. ඊළඟට මේ තුකි සර් හෙටත් අපිට පන්ති තියෙනවද? ඔව් හෙටත් පන්ති තියෙන මේක අමතර පන්තියන් හෙටත් තියෙන පන්ති. කුෂාන් අර විභාගයක් දෙනවා සර් ගිය සතියේ ඔව් ඒක දෙන්නේ අදද? ඒ ගැන මම විස්තරයක් කියන්නම් පොඩ්ඩක් රැඳිලා ඉන්න. ඔයගලන්ට විභාගේ මම ඕන දැන් කියන්න. ඇත්තටම ඔයගලන්ගේ විභාගේ සම්පූර්ණ කරගන්න බැරි වුණා මට. ඇත්ත කතන්දර ඒකයි. වෙන බොරු කියන්න ඕනේ නැහනේ. විභාගේ ඉවර කියන්නේ ඔයගලන්ට ෆෝම් ඇප් එකකින් විභාගයක් හදනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. හරි. ඉතින් ඒක ඇත්තටම 8 වසරේ පන්ති එක මම හදලා ඉවරයි. නමුත් අනිත් පන්ති වල 10 වසරට එහෙම මම හදුවා. නමුත් ඒවා ඉස්කෝලේ විභාග ඉස්කෝලේට දෙන්න තියෙන 28 වෙනිදාට දෙන්න තියෙන විභාග ටික හදන්න උනා කලින්. ඉතින් ඒවා මට ඕගොල්ලන්ට රිලීස් කරන්න බෑ. ඉස්කෝලේ 7 වසර එක හදන්නෙත් මම. ඉස්කෝලේ 7 වසර පන්ති ඒවා මේ පේපර් එක හදන්නෙත් මම. 10 වසර පේපර් එක හදන්නෙත් මම. ඉතින් ඒවාට කාලය ගියපු නිසා ප්‍රධාන වශයෙන් ලොකු වෙලාවක් යන ළමයි පින්තූර අරගන්න ඕනේ. ඒවා අකුරු මේ වාක්‍ය කන්වර්ට් කරන්න ඕනේ වෙන ඉස්කෝලේ පොත කියන ෆොන්ට් එකට වෙන වැඩ තොගයක් තියෙනවා. ඒක ලොකු කාලයක් යන වැඩක්. ඉතින් මට ඇත්තටම අවසන් කරගන්න බැරි වුණා. හරි. ඇත්ත කතන්දර ඒක. ඉතින් ඕගොල්ලන්ට අද තමයි මම දෙන්න හිටියේ 10 වසරට 11 වසරට සියල්ලටම මේ අද දවසේ 11 මාරට පටන් අරගෙන විභාග ටික තියන්න හිටියට ඒක ඇත්තටම කරගන්න විදියක් නැහැ. 8 වසරක විතරක් ඇත්තටම අද දෙන්න පුළුවන් ළමයිට. ඒක මම කම්ප්ලීට් කරා. මොකද ඉස්කෝලේටත් මට 8 වසර හදන්න නැති නිසා ප්‍රශ්නයක් වුණේ නැහැ. නමුත් ඕගොල්ලන්ට දෙන විභාගෙ අද දෙන්න වෙන්නේ නැහැ. ඇත්ත කතන්දර ඒක. ඕගොල්ලන්ට හැබැයි සඳුදාට කලින් මම බලාපොරොත්තු වෙනවා ඉරිදා දිනේදී විභාගේ දෙන්න. මම ඊට කලින් මට ඉවර කරගන්න පුළුවන් වෙයි. නමුත් මම කොහොම හරි උත්සාහ කරනවා ඉරිදාට. ඒ කියන්නේ සඳුදාට කලින් ඉරිදා දිනේ තමයි බොහෝ විට මම හිතන්නේ විභාගේ පවත්වන්න තීරණය කරගෙන ඉන්නවා. මම ඒ ගැන ඔයගොල්ලන්ගේ ගෲප් එකට දාන්නම්. දැනුවත් කිරීමක් කරා නම් අනිවාර්යයෙන්ම ලබන සඳුදාට කරින් හරි මොන જાතියින් හරි විභාගේ පවත්වනවා. පළවෙනි වාර විභාගේ මම හිතන් ඉන්නේ ඕගලන්ට ප්‍රශ්න 100ක් ෆෝම් මැප් එකෙන්. හැබැයි ඒක බොහොම උනන්දුවෙන් කියන්නේ අතාරින්න නැතුව මොකද ප්‍රශ්න 100ක් කියන්නේ ලොකු ප්‍රමාණයක්. ඉස්කෝලේ 7 වසර ළමයිට දෙන්නේ ප්‍රශ්න 30යි.
ඉස්කෝලේ 7 වසර පේපර් එක හදන්න කියලා තියෙන්නේ අපිට ප්‍රශ්න 30යි. සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට සාමාන්‍ය ප්‍රශ්න පත්‍රයක ඉරිගාන ප්‍රශ්න එන්නේ 20යි. හැබැයි මම බලාපොරොත්තු වෙනවා ඕගොල්ලන්ට ප්‍රශ්න 100ක එකක් හදන්න. මොකද පැය දැන් ඔය ප්‍රශ්න 31 දුන්නු ගමන් ළමයි විනාඩි 15න් කරලා ඉවර කරනවා. මොකද මහ වෙලාවක් යන්නේ නැහැ. ටක් ටක් ගාලා ටික් කරා ඉවර කරනවා. ඉක්මනින් ඉවර කරනවා. එතකොට ඒක ඒ විභාගයෙන් වැඩක් නැහැ. විනාඩි 10යි 15ක් යනකොට සර් ඉවරයි කියලා කියනවා. නමුත් ඉස්කෝලෙන් ඉල්ලීමක් කරලා තියෙන්නේ ඒ ගාන හදන්න ඕන නිසා මම ඉස්කෝලේට හදන්නේ ඒ ගාන තමයි. හැබැයි මගේ පන්ති ළමයින්ට මම දන්නවා මේක ඉන්නේ හොඳටම වැඩ කරන්න පුළුවන් ළමයි කොටසක් ඉන්නේ. ඉතින් ඕගොල්ලන්ට ওই ප්‍රශ්න 30ක් දැම්මම ඕගොල්ලෝ ඕක ඉවර කරයි විනාඩි 15න්. නැත්තම් උඩරිම විනාඩි 20ක් යයි. ඒතර ඒ විභාගයේ තරම්ම මම හිතනවා මදි කියලා ඕගොල්ලන්ට. ඒක නිසා ප්‍රශ්න 100ක. හැබැයි ඒක බොහොම කලබලයක් නැතුව තැම්පත් වෙලා වාඩි වෙලා හරි මම මේ 100ම හොඳට කියවලා උත්තර ගහනවා කියලා හිතට අදිෂ්ඨාන කරගෙන කරන්න ඕනේ. ඉතින් ඒක නිසා තමයි ඕගොල්ලෝ එක ටිකක් පරක්කු වෙන්නේ ප්‍රශ්න 50ක් හෝ මම උඩරිම උත්සාහය දානවා 100ක ප්‍රශ්න පත්‍රයක් ඕගොල්ලන්ට දෙන්න. එක ප්‍රශ්නයකට එක ලකුණ ගන්න. 100ක ප්‍රශ්න පත්‍රයක් දෙන්න. ඒ කියන්නේ හොඳ මට්ටමේ කන්නේ 100ක් දෙනවා කියන්නේ සාමාන්‍ය ලේසි වැඩක් නෙවෙයි. ප්‍රශ්න 100ක ෆෝම් මැප් එකකින් ප්‍රශ්න පත්‍රයක් හදන්න ලොකු කාලයක් ගත වෙනවා. ඉතින් මම කොහොම හරි ඒක කරනවා කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි ඕගොල්ලන්ට වගකීමක් තියෙනවා. ඕගොල්ලෝ හොඳට පාඩම් කරලා ඉන්න ඕනේ පළවෙනි පාඩම් 6න්. පළවෙනි පාඩම් 6න්. අද ප්‍රශ්න පත්‍රය දෙන්න වෙන්නේ නැහැ. හරි? අද දවසේ මම පාඩම් ටික තව පන්ති තියෙනවා. අද මට 9 වසර ක්ලාස් එකක් තියෙනවා. ඉතින් ඒ ටික කරලා ඉතුරු කාලේ සම්පූර්ණයෙන්ම මම වැය කරන්නේ මේ ෆෝම් මැප් එකේ ප්‍රශ්න පත්‍ර ටික හදන්න තමයි. ලොකු කාලයක් යනවා ළමයි ඒකට කරන්න. අර ඔකේ අකුරු ඒකට හරියන ෆොන්ට් එකෙන් ටයිප් කරන්න ඕනේ වැඩ ගොඩක් තියෙනවා. ඉතින් කෙසේ වෙතත් අනිවාර්යයෙන්ම ලබන සඳුදාට කලින් නම් ඕගොල්ලන්ට විභාගේ තියෙනවාමයි. හරි? මොන જાතියින් හරි ඒක මම කරනවා රැය එළිවෙනකන් හරි නිදි මරාගෙන හරි මේක කරලා ඕගොල්ලන්ට සඳුදාට කලින් බොහෝ විට ඒක ඉරිදා දිනේ ඕගොල්ලන්ට විභාග ප්‍රශ්න පත්‍රය ලැබෙනවා. ඔන්න මම විභාගය ගැන කිව්වා. ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම හොඳට සූදානම් වෙලා ඉන්න. ඒක මමම හදපු ප්‍රශ්න 100ක් තමයි මම දෙන්න හිතාගෙන ප්‍රශ්න ටික නම් හදලා තියෙන්නේ. නමුත් ඒක ටයිප් කරලා කන්වර්ට් කරලා දා ගන්න ඕනේ. විභාග ෆෝමැට් එකට දා ගන්න ඕනේ. ෆෝම් කියන ඇප් එක ඇතුළට දා ගන්න ඕනේ. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒක ගොඩක් කාලය යන වැඩක්. ඉතින් කෙසේ වෙතත් මම මේක කොහොම හරි කරනවා. ඕගොල්ලොත් හැබැයි හොඳ දරුවෝ වගේ ඕගොල්ලන්ගේ පැත්තෙන් ඕගොල්ලන්ට තියෙන වගකීම ඉෂ්ට කරන්න ඕනේ. හොඳට පාඩම් කරලා ඉන්න ඕනේ 100න් 100ම ගන්න. ලේසි නෑ. දැන් ඉස්කෝලේ විභාගේ වගේ ප්‍රශ්න 20යි 30යි නෙමෙයි තියෙන්නේ. ඒක නම් ඉතින් ප්‍රශ්න 20 නම් ඔය මොනවා හරි කරලා කියවලා ගහනවල මේක මුළු පාඩම් මාලාවම ආවරණය වෙන විදිහට තමයි මම දෙන්න හිතාගෙන ඉන්නේ. හරිද? හොඳ දරුවෝ වගේ හොඳට අධ්‍යයනය කරලා ලෑස්ති වෙලා ඉන්න විභාගෙට. හරි? හොඳයි. අපි දැන් ඔන්න විභාගේ ප්‍රශ්නේ එතකොට ඔන්න ඕගොල්ලන්ට පැහැදිලි කරා මොකක්ද උනේ ඇත්ත කතන්දරේ මම කිව්වා. රයිට්. අපි ඊළඟට එතකොට දැන් පාඩමට යනවා ඊළඟ කොටසට. දැන් මේ වගුව හරිනේ මේ වගුව පාඩම් කරන්න ඕනේ නං ඈ. ඔළුවේ තියා ගන්න ඕනේ. දැන් ලේසි ඔයගොල්ලන්ට කොහොමද මේ මම පෙන්නන්න පොඩ්ඩක් ලේසි විදියක්. දැන් මේ අවතල දර්පණ වලින් මේ අවතල දර්පණයන්නේ ඒකෙන් අතාත්වික ප්‍රතිබිම්බයක් ලැබෙන්නේ එක අවස්ථාවකදී විතරයි. එයා ළඟින් ඉන්න වෙලාවෙදී විතරයි. වස්තුව ළඟින් තිබුණොත් තමයි තිරයකට ගන්න බැරි ප්‍රතිබිම්බයක් හැදෙන්නේ. අනිත් හැම අවස්ථාවකදීම තිරයකට ගත හැකි ප්‍රතිබිම්බයක් ලැබෙන්නේ. පේනවනේ. ලේසියිනේ එතකොට. දැක්කද? හරි වස්තුව දැන් එහෙම පාඩම් කරගන්න මේ. වස්තුව අවතල දර්පණයට ළඟින් ඉන්නකොට තමයි තිරයකට ගන්න බැරි එකක් හැදෙන්නේ. වස්තුව අවතල දර්පණයට ඈත් වෙන්න ඔබට ලැබෙන්නේ හැමතිස්සෙම තාත්වික ප්‍රතිබිම්බ. තිරයකට ගන්න පුළුවන් ප්‍රතිබිම්බ. ඒක එකක්. ඊළඟට උඩුකුරු යටිකුරු බව ගත්තොත් වස්තුව ප්‍රතිබිම්බයට ළඟින් තියෙන වෙලාවෙදි විතරයි උඩුකුරු අනිත් හැම වෙලාවෙදිම යටිකුරු මේ. දැක්කද? ලේසියිනේ. ඊළඟට තව දෙයක් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. වස්තුව ළඟින් තියෙනකොට ලැබෙන ප්‍රතිබිම්බය ලොකුයි. වස්තුව ඈතට ගෙනියන්න ප්‍රතිබිම්බය කුඩා වෙනවා. මේ විශාලයි ඊට පස්සේ සමානයි ඊට පස්සේ කුඩායි. හරි? පළවෙනි අවස්ථා දෙකේ විශාලයි ඊට පස්සේ සමානයි ඊට පස්සේ කුඩායි. දැන් මතකද ඔයගලන්ට? ආයි කියමු බලන්න එන. ළමයි මෙතන තියුවොත් එහෙම වස්තුව මෙතන තියුවොත් තාමට කියන්න. තිරයකට ගත නොහැකි බව. ගත නොහැකි. එතනින් අනිත් ඔක්කොම අවස්ථා මේ ඔක්කොම අවස්ථාවලදී තිරයකට ගන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? තාත්විකයි. මෙතන තියුවත් තාත්විකයි, මෙතන තියුවත් තාත්විකයි, මෙතන තියුවත් තාත්විකයි. දැක්කද පාඩම් කරගන්න විදිය. මෙතන තියුවොත් විතරයි අතාත්වික.
ඊළඟට තව උඩුකුරු යටිකුරු බව. මෙතන තියුවොත් උඩුකුරුයි අනිත් හැම විටම මොකද කියන්නේ? යටිකුරුයි. යටිකුරුයි. මෙතන තියුවත් ඔයාට හම්බෙන්නේ යටිකුරු ප්‍රතිබිම්බයක්. මෙතන තියුවත් හම්බෙන්නේ යටිකුරු ප්‍රතිබිම්බයක්. මෙතන තියුවත් හම්බෙන්නේ යටිකුරු ප්‍රතිබිම්බයක්. දැක්කද? ලේසි නේද පාඩම් කරගන්න එහෙම ගත්තා. ඊළඟට මෙතන තියුවොත් ලොකුයි, මෙතන තියුවොත් ලොකුයි, මෙතන තියුවොත් සමානයි, මෙතන තියුවොත් කුඩයි. දැන් ලේසි. මෙතන තියුවොත් ලොකුයි, මෙතන තියුවොත් ලොකුයි, මෙතන තියුවොත් සමානයි, මෙතන තියුවොත් කුඩයි. අපි බලමුද පොඩි ප්‍රශ්න වටයක් ගිහිලා ළමයිගෙන්. හැබැයි බලන්න නැතුව කියන්න ඕනේ ඈ පොත වහන්න. පොත වහන්න. දැන් ඕගොල්ලන්ට ඔන්න මම වීඩියෝ ඔන් කරන්න යන්නේ නැහැ. සාමාන්‍ය මේක ලොකු ප්‍රශ්න වටයක් නෙවෙයි. හැබැයි අවංකව උත්තර දෙන්න ඕනේ. අවංකව උත්තර දෙන්න ඕනේ මම අහන ප්‍රශ්නෙට. මෙතන මුකුත් නැහැ. ඔන්න මම ඔක්කොම මේවා කරලා තියෙන්නේ. ටක් ගාලා උත්තර දෙන්න ඕනේ. මම කීප දෙනෙක් අත උස්සන් ඉන්න ඕනේ. මම ඉන්න කාගෙන් හරි අහනවා. හැබැයි උත්තර දෙන්න ඕනේ. මයික් එක ඔන් කරලා උත්තර දෙන්න ඕනේ. මම අහනවා මෙතනදී මොකද වෙන්නේ? මෙතනදී මොකද වෙන්නේ? දැන් මතකද ඔබට? මතකද මෙතන තියුවොත් මොකද කියන්නේ? මෙතන තියුවොත් විතරයි උඩුකුරු ප්‍රතිබිම්බයක් හම්බෙන්නේ. මේ අවස්ථා තුනේදීම යටිකුරුයි. මෙතන තියුවොත් විතරයි අතාත්වික ප්‍රතිබිම්බයක් හම්බ වෙන්නේ. මේ අවස්ථා ඔක්කොගේදීම තාත්විකයි. මෙතන තියුවොත් ලොකුයි, මෙතන තියුවොත් ලොකුයි, මෙතන තියුවොත් සමානයි, මෙතන තියුවොත් කුඩයි. ඔහොමනේ. අපි බලමු ළමයිගෙන් ඔන්න ප්‍රශ්න ටික අහලා බලමු ඈ. පුළුවන් ළමයි අත උස්සගෙන ඉන්න. හරි ලේසි. හරිම ලේසි. දැන් මම කියපු විදිහට මතක තියාගන්න පුළුවන් නම් ඕක ඉතින් ඕක බැරි ළමයෙක් නෑ. හරි. අපි ඉස්සෙල්ලාම දෙනවා රිසෝන්ට. හරි පුතා කියන්න බලන්න මෙන්න මේ ස්ථාන දැන් මම අහන ප්‍රශ්න වලට ටක් ගාලා උත්තර දෙන්න ඕනේ. හැබැයි පොත බලන්න බෑ අවංකවද උත්තර දෙන්න ඕනේ. මෙතන තියුවොත් මෙතන අපි ඉටිපන්දම තියුවොත් ඔයාට ලැබෙන්නේ මොන වගේ උඩුකුරුද යටිකුරුද? යටිකුරු විශාලද කුඩාද සමානද? සමානයි. සමානයි. ඒ වගේම තිරයකට ගන්න පුළුවන්ද බැරිද? දෙකට ගන්න පුළුවන්. good. ඔය තියෙන්නේ පාඩම්නේ දැක්කනේ. වැඩේ. හොඳයි very good. ඊට පස්සේ අපි ගමු එනක්ෂි. ඔව්. පුතා මට කියන්න මෙතන තියුවොත් වස්තුව මට කියන්න උඩුකුරුද යටිකුරුද? උඩුකුරුයි. විශාලද කුඩාද සමානද? විශාලයි. විශාලයි. තිරයකට ගන්න පුළුවන්ද බැරිද? ගන්න බැහැ. ගන්න බෑ. ඔය තියෙන්නේ නියමයි. ඔය තියෙන්නේ. බලමු. දැන් ඔබට ලේසි නේද? ඊට පස්සේ සඳරු මම මේ මට එහෙන් මෙහෙන් මං ගන්න ඈ සඳරු. මට සඳරු කියන්න. ඔව් පුතා කියන්න මේ මෙතන තියුවොත් ඔයාට ලැබෙන ප්‍රතිබිම්බය විශාලද කුඩාද සමානද? විශාලයි. විශාලයි. උඩුකුරුද යටිකුරුද? යටිකුරුයි. තිරයකට ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඔය තියෙන්නේ නියමයි. තව ළමෙක් ගමු. විහාස්. හරි. පුතා මට කියන්න මේන් මෙතන වස්තුව තියුවොත් ඔයාට ලැබෙන්නේ විශාල එකක්ද කුඩා එකක්ද සමාන එකක්ද? කුඩා එකක්. තාත්විකද අතාත්විකද? තාත්විකයි. යටිකුරුද උඩුකුරුද? යටිකුරු. ඔය තියෙන්නේ දැක්කනේ. දැක්කන් ළමයි ඔන්නෝම ඉන්න ඕනේ. නියමයි ඈ. නියමයි. අපි ගමු තව තව කීප දෙනෙක් අපි ගමු. රනුෂ්. දැන් ඉතින් ලේසි වැඩේනේ වගුපුර. ඔව් රනුෂ්. මට කියන්න පුතේ මෙතන වස්තුව තියුවොත් ඔයාට ලැබෙන්නේ ලොකු එකක්ද පොඩි එකක්ද සමාන එකක්ද? සමාන එක. යටිකුරුද උඩුකුරුද? යටිකුරු. තාත්විකද අතාත්විකද? තාත්විකයි. ඔය තියෙන්නේ නියමයිනේ. අන්න දැක්කනේ. මං හිතනවා හැම ළමයෙක්ම හොඳට අහන් හිටියනම් දැන් වැඩේ අල්ලගෙන තියෙනවා. දැන් අමාරු නෑ. දැන් මං කිව්වනේ මේ මෙතන තියුවොත් විතරයි උඩුකුරු අනිත් ඔක්කොම යටිකුරු. මෙතන තියුවොත් විතරයි විශාල. නෑ මෙතනයි තියුවොත් විශාල. මෙතන සමානයි මෙතන කුඩයි. මෙතන තියුවොත් විතරයි අතාත්වික. මේ ඔක්කොම තාත්වික. ඉතින් ඕක තමයි ඔබට කරන්න දැක්කනේ දැන් ලේසි පාඩම් කරගන්නේ. අන්න රයිට්. හරි. good. දැන් අපි යමු ඊළඟ කොටසට. මේ ටික අපි right. ඊළඟට අපි යනවා එදිනෙදා ජීවිතයේදී මේ අවතල දර්පණ පාවිච්චි කරන අවස්ථා මොන වගේ දේවල් වලටද අපි අවතල දර්පණ පාවිච්චි කරන්නේ විභාගෙදී අහනවා. හරි. අපි එකින් එක ගමු. හරි අත් පහක් දාන්න ඔක්කොම ළමයි. දැන් ප්‍රශ්න අහලා ඉවරයි. හැමෝගෙම ගන්න බැරි බව ඔබ දන්නවා. පන්තියක උනත් හැමෝගෙම ගන්න බෑ. හරි.
ඉතින් ඒක නිසා හැබැයි හැමෝම අත උස්සන් හිටියම කවුරු හරි අහුවෙනවා. ඒ කියන්නේ හැම ළමෙම පාඩම් කරන් ඉන්න නිසානේ අත උස්සන් ඉන්නේ නේද? හරි. හොඳයි. ඊළඟට අපි යනවා දැන් මේක පාවිච්චි කරන අවස්ථා එකක් තමයි රැවුල කැපීමේදී මුහුණ බැලීම සඳහා. ආලියන් පළවෙනි කලියන්. රැවුල කැපීමේදී මුහුණ බැලීමට කියලා ලිව්වනම් ඇති. රැවුල කැපීමේදී මුහුණ බැලීමට. රැවුල කැපීමේදී මුහුණ බැලීමට. ඇයි ළමයි මේ බලන්නකො මේ. දැන් මේ අවතල දර්පණය මෙහෙමනේ තියෙන්නේ මෙහෙම හොඳේ. මේ අවතල දර්පණයනේ. ඒතර ඔයාට මතකද ඉටිපන්දමක් මෙතනින් තියුවාම ඒ ඉටිපන්දම ලොකු වෙලා මේක ඇතුලෙන් පේනවා කියලා මම ඔයගලන්ට කිව්වා. දැන් මේ ටිකට කලින් ඔබ ඉගෙන ගත්තේ. ඉතින් ඔයාට රැවුල කපන්න ඕන නම් ලොකු වෙලා හොඳට රැවුල බලාගෙන කපන්න ඕන නම් ඔයාට කරන්න තියෙන්නේ මොකද්ද? ඔයාගේ මූණ ඉටිපන්දම තියෙන තැන හරි ඒ ළඟට ගෙනියන්න තියෙන්නේ මූණ මේ අවතල දර්පණයට ළඟින් තියන්නයි තියෙන්නේ. හරි අපි තුමු රැවුල කපන්න තියෙනවා කියලා අපිට. මගේ නම් දැන් රැවුල වැවිලා හොඳටම ඔබ දකින්න. හරිද? ඉතින් මේ බාබර් කෙනෙක් ගාවට යන්න විදියකුත් නැහනේ. හරි දැන් එතකොට ඔයාට ඔයාව පේනවා මේන් මෙහෙම. හරිද? රැවුල් ගස් නිකන් පොල් ගස් වගේ පේනවා. හරිද? රේසරෙන් කපන්නේ රේසරේ නිකන් උදැල්ලක් වගේ පේනවා. අලියට පේනවා. අලි රේසරයක්. පැහැදිලිද? රැවුල් ගහෙන් ගහට කපන්න පුළුවන්. මම පෙන්නන්නම් ඒ වගේ ලොකු වෙච්ච අවස්ථාවක රූපයක් පෙන්නන්නම්. හැබැයි අපි සාමාන්‍යයෙන් රැවුල කපන්නේ මේ තල දර්පණයක්. ගෙවල් වල නැහැ අවතල දර්පණ. තියෙන්නේ තල දර්පණ. එතකොට අපේ මූණ ඒ සයිස් එක තමයි පේන්නේ. වෙනසක් නැහැ. ඔය තල දර්පණ ගැන ඉගෙන ගත්තා අපි කලින්. ඉතින් හොඳට මූණ බලා ගන්න ඕන නම් තනින් තන තියෙන කෙස් ගස් හොඳට බලා ගන්න ඕන රැවුල් ගස්. මේ වගේ අවතල දර්පණයක් පාවිච්චි කරාම හොඳට ලොකු කරලා බලා ගන්න පුළුවන් මූණේ තනින් තන කොහොමද තියෙන්නේ හොඳටම කැපිලාද මොකද වෙලා තියෙන්නේ කියලා. හරි. ඊළඟට අංක 2 දන්ත වෛද්‍යවරුන්ට දත් පරීක්ෂා කිරීම සඳහා මම ඒකේ රූප සටහනක් ඔබට පෙන්නන්නම් මොකක්ද මේ පාවිච්චි කරන උපකරණය කියලා. ඔබ දැකලා ඉතින් හැන්දක් වගේ එකක් කට ඇතුළට දානවා. දන්ත වෛද්‍යවරුන්ට දත් පරීක්ෂා කිරීම සඳහා මම පෙන්නන්නම්. ඒකේ මෙහෙමයි ළමයි වෙන්නේ. දැන් ඕගොල්ලෝ හිතන්නකෝ මේ තියෙන්නේ ඕගොල්ලන්ගේ දත් සෙට් එක. මෙහෙම යම තියෙනවා. දත් සෙට් එක. ඒ වෛද්‍යවරයාට ඕනේ මේ දත්වල මොන හරි කුහර තියනවද අවුලක් තියනවද කියලා බලා ගන්න. කොහොමද දත් සෙට් එක තියෙන්නේ? මෙහෙම තියෙන්නේ. ඒතකොට එයා මෙහෙම හැන්දක් වගේ එකක් දානවා. එන්න මෙහෙම එකක් දානවා. මොකද්ද මේකේ තියෙන්නේ? දර්පණයක් තියෙන. මෙතන තියෙන්නේ අවතල දර්පණයක්. ඒතර අවතල දර්පණයක් ඔයා දන්නවා වස්තුවක් ගාවට ලං කරාම මේ දත මේක ඇතුලේ ලොකුවට පේනවා මෙහෙම. එතකොට වෛද්‍යවරයාට පේනවා මේකේ කුහර තියනවද කුහරේ කොච්චර ලොකුද මොකද වෙලා තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. ලොකු කරලා බලා ගන්න පුළුවන් දත මේ හරිය තියෙන ඕන තැනකට මේක ලං කරාම මේ දර්පණයෙන් මේ දත පේනවා ලොකු වෙලා. අර මූණ තිබ්වා වගේ තමයි. දත ගාවට ගත්තම දත ලොකු වෙලා පේනවා. ඒතර වෛද්‍යවරයාට හොයා ගන්න පුළුවන් මොකද වෙලා තියෙන්නේ කැඩිලාද බිනිලාද පණුව කාලාද මොකද්ද වෙලා තියෙන්නේ මොකද්ද කරන්න ඕනේ කියලා හිතා ගන්න පුළුවන්. ඊළඟට පරාවර්තන දුරේක්ෂ වල මම ගිය සතියේ ඔයගලන්ට ඒ ගැන පොඩ්ඩක් කිව්වා පරාවර්තන දුරේක්ෂ. හරි පරාවර්තක දුරේක්ෂ පරාවර්තන දුරේක්ෂ කිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අද වෙනකොට මේ දුරේක්ෂ වලට සාමාන්‍යයෙන් ඉස්සර යොදාගත්තේ කාච පමණයි. දැන් දර්පණත් පාවිච්චි කරලා වැඩි දියුණු කරලා තියෙනවා පරාවර්තන දුරේක්ෂ විදියට. ඊළඟට සූර්ය උදුන් සකස් කර ගැනීමට ලොකු අවතල දර්පණයක් තමයි සූර්ය උදුනක් විදියට පාවිච්චි කරන්නේ. මෙහෙම ආහාර පිසින භාජනය මෙතනින් තියලා දැකලා තියෙනවානේ. මේ වෙන ආලෝක කිරණ මේ තාප කිරණ මෙහෙම ඇවිල්ලා වැදිනවා මෙතෙන්ට. එතකොට මේක රත් වෙනවා. ආහාර උයා ගන්න පාවිච්චි කරන සූර්ය උදුන්. ඊළඟට අන්වීක්ෂවල කදාව මත ආලෝකය යොමු කිරීමට. අන්වීක්ෂය ගැන දැන් අපි ඉස්සරහට කතා කරනවා වැඩි දුරට.
අන්වීක්ෂවල කදා මතට ආලෝකය යොමු කිරීමටත් අවතල දර්පණයක් පාවිච්චි කරනවා. ඇත්තට මේක එක පැත්තක් අවතල අනිත් පැත්ත තල. එහෙමයි තියෙන්නේ. ඉතින් මේවා ඔබ පාඩම් කරගන්න ඕනේ. අවතල දර්පණ මොන වගේ අවස්ථාවලදීද අපි ජීවිතේදී පාවිච්චි කරන්නේ. විභාගෙදී අහනවා දෙකක් ලියන්න, පාවිච්චි කරන අවස්ථා දෙකක් ලියන්න, එකක් ලියන්න ආදී වශයෙන් අහනවා. ඉතින් ඔබ දැනගන්න ඕනේ මෙන්න මේ දේවල් වලට අවතල දර්පණ පාවිච්චි කරන බව. හරිද? හරි. දැන් අපි බලමු තවත් මේකත් ඕනනම් ඉඩ තියෙනවා ලියා ගන්න මේ පරාවර්තන ලාම්පු නැත්තම් ලාම්පු පරාවර්තකය. ඒ කියන්නේ වාහනවල හෙඩ්ලයිට් එක. වාහනේ හෙඩ්ලයිට් එක දන්නවනේ දර වාහනේ ඉස්සරහා තියෙන ලොකු ලයිට් එක. ඒකෙත් තියෙන මේ වගේ අවතල පෘෂ්ඨයක් තියෙන. එතකොට ලයිට් එක පත් වුණාම මේ තියෙන වාහනේ හෙඩ්ලයිට් එක ඇතුලේ අර දිලිසෙන කෑල්ලක් තියෙන්නේ. මේ තියෙන ලයිට් එක. එතකොට ඒකෙන් ආලෝකය වැදිලා මේම ඈතට ආලෝකය යවන්න මේ පරාවර්තන මේ අවතල දර්පණ යොදා ගන්නවා. ඒක ලාම්පු පරාවර්තකය කියන්නේ මෙන්න මේ වාහනවල ප්‍රධාන ලාම්පුවේ හෙඩ්ලයිට් එක කියලා කියන්නේ ආන්න ඒකේ තියෙන මේ රිදී පාට කොටසට අපි කියන්නේ ඒකත් අවතල දර්පණයක් තමයි ඇත්තටම. අතර මේක අර ගෝලීය අවතල දර්පණ පරාවලයික කියලා කොටස් දෙකක් තියෙනවා. ඒක ඇවිල්ලා පරාවලයික වර්ගයට අයිති වෙන්නේ. ඉතින් ඒවා ඔයගලන්ට ලොකුවට දැනගන්න ඕනේ නැහැ. නමුත් ඔබ නිකන් ලිව්වට කමන්නේ ලාම්පු පරාවර්තකය කියන්නේ ටෝච් එකෙත් ඕක තියෙනවා. දැකලා තියෙන ටෝච් එකේ ඇතුලේ තියෙන රිදී පාට රවුමක් මේ දැකලා තියෙනවා. ඒක තමයි ඒකත් අවතලයි. අවතල. හරි. මේ තියෙන මේක අපි ලිව්වා සංයුක්ත අන්වීක්ෂයේ. ඔබ දන්නවා අන්වීක්ෂය ගැන තව ටිකක් කතා කරන්න තියෙනවා. ඒකේ මේ වගේ දර්පණයක් තියෙනවා. ඒ දර්පණයේ පැති දෙකක් තියෙනවා. එක පැත්තක් අවතල අනිත් පැත්ත තල. ඊට පස්සේ රෝගීන්ගේ දත් පරීක්ෂා කරනකොට මේක අපි ලිව්වා ලියන්න දෙයක් නැහැ. මේ වගේ දානවා. මේ තියෙන අවතල දර්පණය. මේකෙන් දත් ලොකු කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන රැවුල කපන්න අවතල දර්පණය පේනවනේ මේකගේ සයිස් එකනේ. අලි මේ රැවුල් ගස් මේ ලොකුවට පේනවා. හරි. ලොකු දර්පණයක්. හොඳයි. ඊළඟට අපි යනවා මේ උත්තල දර්පණ වලින්. උත්තල දර්පණ මගින් සෑදෙන ප්‍රතිබිම්බ ඒක හරිම ලේසි. හරිම ලේසි. උත්තල දර්පණ දැන් කලින් කතා කරේ අවතල දර්පණයක් ඉස්සරහේ වස්තුවක් තියුවම මොකද වෙන්නේ කියලා නේද?
දැන් කතා කරන්නේ උත්තල දර්පණයක් ඉස්සරහින් වස්තුවක් තියුවා මොකද වෙන්නේ? උත්තල දර්පණයක් ඔන්න හරිම ලේසි ඈ. මේ බලන්න. උත්තල දර්පණයක් ඉස්සරහින් වස්තුවක් තියුවාම මෙතන තියුවත් ප්‍රතිබිම්බය කුඩයි. ඔන්න පොඩි කුඩා ප්‍රතිබිම්බයක් ඇතුලෙන් හැදෙනවා. අතාත්විකයි. තිරයකට ගන්න බෑ. මෙතන තියුවත් ඔය වගේම තමයි. මෙතන තියුවත් ඔය වගේම තමයි. ඒ කියන්නේ උත්තල දර්පණයක් ඉදිරියේ වස්තුව කොතන තියුවත් වස්තුව ඔයා කොතනට ගෙනිච්චත් මෙතනින් තියලා මෙතෙන්ට ගෙනිච්චත් මෙතෙන්ට ගෙනිච්චත් ඔයාට හැමතිස්සෙම ලැබෙන්නේ උඩුකුරු. හැමතිස්සෙම උඩුකුරුයි ඈ. යටිකුරු වෙන්නෙම නැහැ. ඒ වගේම අතාත්විකයි. ඒ කියන්නේ හැමතිස්සෙම තිරයකට ගන්න බෑ. ඒ වගේම කුඩයි. හරි ලේසියිනේ. එහෙනම් උත්තල දර්පණයක් ඉස්සරහා වස්තුව ඔයා කොතන තියුවත් ඔයාට හැමතිස්සෙම ලැබෙන්නේ උඩුකුරු මේ වගේ උඩු අතර තියෙන අතාත්වික තිරයකට ගන්න බැරි කුඩා ප්‍රතිබිම්බයක් තමයි දර්පණය ඇතුලෙන් පේන්නේ. හැමතිස්සෙම ඒක එහෙමයි. කොතන වස්තුව තියුවත් ඒක එහෙමයි. ඉතින් හරිම ලේසියි ඒක. පාඩම් කරගන්න හරිම පහසුයි. මෙන්න මේ වගේ. මේ තියෙන්නේ උත්තල දර්පණයක්. මේ තියෙන ළමයි කාච රඳවනේ කියලා මේකට කියන්නේ කාච හෝ දර්පණ රඳවනේ. මේ වගේ එකක තමයි මේ කාචයක් රඳවලා අපි පරීක්ෂණ වලට පාවිච්චි කරන්නේ. ඒතර මේ ඔබට පේන ඉටිපන්දම කුඩාවට පේනවා මේක ඇතුලෙන් මේ කුඩාවට පේනවා. මේකම කුඩාවට මේක ඇතුලෙන් පේනවා. ඒතර ඒක ඉටිපන්දම ඔයා කොච්චර ඉස්සරහට ගෙනිච්චත් පස්සට ගෙනිච්චත් ඔයාට ඔයාගේ ඉටිපන්දමේ ඡායාව අනිවාර්යයෙන්ම කුඩාවට උඩුකුරුව පේනවා. කොයි තැන තියුවත් වෙනසක් වෙන්නේ නැහැ. දැන් එහෙනම් ඔයාට මේක මෙහෙම පුරව ගන්න පුළුවන්. A කියන තැන තියුවොත් තිරයකට ගන්න බෑ උඩුකුරුයි කුඩයි. B කියන තැන තියුවත් තිරයකට ගන්න බෑ උඩුකුරුයි කුඩයි. C කියන තැන තියුවත් තිරයකට ගන්න බෑ උඩුකුරුයි කුඩයි. කොතන තියුවත් ප්‍රතිබිම්බය එකම විදියට තමයි තියෙන්නේ. අන්න ලකුණු කරගන්න. වගුව පුරව ගන්න. පාඩම් කරන්න ඕනේ. හැබැයි පටලවා ගන්න නැහැ. අවතල දර්පණ වල දැන් මම ලේසි කරානේ පාඩම් කරන විදිය. ඔය දුන්නේ පටපට ගාලා උත්තර පාඩම් කරගන්න ඕනේ. අවතල දර්පණයක මොකද වෙන්නේ? උත්තල දර්පණයක ඔව්. සීල් කොහෙද? ඔව් මොකද්ද කරන්නේ? ලැප් එක ගන්න. පරිස්සමෙන් යන්න. පරිස්සමෙන්. හරි ලේසියිනේ. උත්තල දර්පණ මාර ලේසියි. හරි. කොතන වස්තුව තියුවත් ප්‍රතිබිම්බය වෙනස් වෙන්නේ නැහැ. උඩුකුරුයි කුඩයි තිරයකට ගන්න බෑ. පාඩම් කරගන්න විභාගෙදී අහනවා මේවා.
හරිද? right. දැන් එහෙනම් මම හිතනවා ඇති කාලය කියලා ඔබට. ඊළඟට ඉතින් දත්ත ටික පෙරෙවුවනේ. දැන් මොකද්ද ඔයාලට මේකෙන් තේරෙන්නේ? ඔයාගේ 49 වෙනි ප්‍රශ්නේ අහනවා පුතේ මෙහෙම. 49 වෙනි ප්‍රශ්නේ මෙහෙම අහනවා. මොකද්ද? ඊයත වගුවේ දත්ත අනුව උත්තල දර්පණයේ ඉදිරියේ විවිධ දුරවල් වලින් වස්තුව තැබූ විට ලැබෙන ප්‍රතිබිම්බයේ ගැන ප්‍රතිබිම්බය ගැන එළඹිය හැකි නිගමනය කුමක්ද? වස්තුව කොතන තියුවත් ඔයාට ලැබෙන්නේ මොකද්ද? උඩුකුරු අතාත්වික කුඩා ප්‍රතිබිම්බයක් බව මේකෙන් අපිට පැහැදිලි වෙනවා. right ලියමු. 49 උත්තරේ මම කියන්නම් ඔබ ලියන්න. වස්තුව දර්පණය මෙහෙම ලියන්න. වස්තුව කුමන ස්ථානයේ තැබුවත් වස්තුව කොතන තියුවත් A තැන හෝ B තැන හෝ C තැන හෝ ඊට එහායින් හෝ හරි වස්තුව කුමන ස්ථානයේ තැබුවත් වස්තුව කුමන ස්ථානයේ තැබුවත් වස්තුව කොතන තියුවත් වස්තුව කුමන ස්ථානයේ තැබුවත් ලැබෙන ප්‍රතිබිම්බය වස්තුව කුමන ස්ථානයේ තැබුවත් ලැබෙන ප්‍රතිබිම්බය අතාත්වික ඒ කියන්නේ තිරයකට ගන්න බැරි අතාත්වික උඩුකුරු අතාත්වික උඩුකුරු වස්තුවට වඩා කුඩා වස්තුව කුමන ස්ථානයේ තැබුවත් ප්‍රතිබිම්බය අතාත්වික උඩුකුරු වස්තුවට වඩා කුඩා එකකි. අතාත්වික උඩුකුරු වස්තුවට වඩා කුඩා එකකි. හැමතිස්සෙම එහෙම තමයි. right. දැන් ඊළඟට අපි තවත් පොඩි පරීක්ෂණයක් තියෙනවා. මේක ඔබට පේනවද මේ තියෙන ළමයි උත්තල දර්පණයක් නෙමෙයි. මේ තියෙන්නේ ඔරලෝසු වීදුරුවක් කියලා. නැත්නම් අපි කියන watch glass කියලා මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ. watch glass එකක් නැත්නම් මේකට තවත් මේ watch නෙමෙයි මේ clock glass කියන එක.
දැන් මේකේ පොඩි එකට තමයි watch glass කියන්නේ. watch එක කියන්නේ අතේ බඳින ඔරලෝසුව, clock එක කියන්නේ බිත්තියේ ගහන ඔරලෝසුව. දැන් බිත්තියේ ගහන ඔරලෝසුවේ මූණත ලොකුයිනේ. එතකොට මේ ලොකු මේ වගේ නිකන් පීරිසියක් වගේ එකක් ඔන්නෝම මේ තියෙන්නේ. හරි. එතකොට මේකේ ලොකු එකට කියන්නේ clock glass එක කියලා. මේකේ පොඩි එකට කියන්නේ watch glass එක කියලා. හරි. එතකොට ඒක සිංහලෙන් කේකෝ මේ විශේෂයක් නැහැ. ඔරලෝසු වීදුරුවක් නැත්නම් ඔරලෝසු කදාවක් කියලා කියනවා. මේක තනිකර වීදුරු වලින් හදලා තින්නේ. මේක එහා මෙහා පේනවා. මේක ওই පැත්තකවත් ආලෝකය මේ කියන්නේ මේ තින්ත ගාලා නැහැ මේකේ. හරි? තින්ත ගාලා නැහැ එක පැත්තක. එහෙම ගෑවොත් මේක දර්පණයක් වෙනවනේ. උත්තල දර්පණයක් හෝ මේ පැත්තේ තින්ත ගෑවොත් උත්තල දර්පණයක් වෙනවා. මේ පැත්තේ තින්ත ගෑවොත් අවතල දර්පණයක් වෙනවා. එහෙම එකක් නෙමෙයි මේ. හරි? මේ තියෙන්නේ නිකම්ම ඔරලෝසු කදාවක්. නැත්නම් ඔරලෝසු වීදුරුව කියන එක. එතකොට මේක නිකම්ම මෙහෙම පීරිසියක් වගේ ඔබට පේනවා මේ පැත්ත උත්තලයි මේ එළියට නෙරලා උත්තලයි. එතකොට අපි මේක ඉස්සරහින් මේ වගේ ඉටිපන්දමක් පත්තු කරලා බලා ගන්නකො. ඉටිපන්දමක් පත්තු කරලා අපි මේ පැත්තෙන් බලනවා අපි ඇහැ තියලා බලනවා මේ. ඇහැ තියලා බැලුවම අපිට මේකේ මෙන්න මේ හරියෙන් කුඩාවට ඉටිපන්දමක් පේන්න ගන්නවා මේ. ඒක මේක හරහා අපිට පේනවා. හරි? ඇයි මේක වීදුරු මේක කොයි පැත්තකවත් තීන්ත ගාලා නැහැ. මේක දර්පණයක් නෙමෙයි. නමුත් මේ වීදුරුවෙන් යම්කිසි ප්‍රමාණයක පරාවර්තනයක් වෙන නිසා හොඳටම වෙන්නේ නැහැ. පරාවර්තනයේ 100%ක් වෙන්නේ නැහැ. ඒ නිසා අර දර්පණයකින් බැලුවා වගේ හොඳට රූපයක් පේන්නේ නැහැ. දර්පණයකින් බැලුවා වගේ හොඳට රූපයක් පේන්නේ නැහැ. හරි? නමුත් අපිට ඡායාවක් ලාවට පේනවා. මේ පිටිපන්දමේ ඡායාව නැත්තම් ප්‍රතිබිම්බය පේනවා. අපි මේ සයිස් එකේ ඉටිපන්දමක් තව එකක් අරගෙන මේ පැත්තෙන් තියලා බලනවා මෙතනින්. දැන් අර මම ඔයගලන්ට වීඩියෝ එකක් දැම්මේ. මෙහෙම තියලා බලනවා. බැලුවම අපිට පේනවා මේකෙන් ඇතිවන ඡායාව අර ඉටිපන්දමට වඩා කුඩා බව. මේ සයිස් එකේ ඉටිපන්දමක් අපි මේ පැත්තෙන් තියලා බලනවා. අපිට පේනවනේ මේක හරහා. ඒක නිසා මේක හරහා පේනවනේ පුතේ. මේකේ තින්ත ගාලා නැහනේ. ඒතර අපිට පුළුවන් අපේ අත මේව දික් කරලා ඉටිපන්දමක් අරගෙන මේක අර මේක ඉටිපන්දම පේනවනේ ඡායාව පේන හරියෙන් තියන්න. මේකේ ඡායාව පේන හරියෙන් මේක තියන්න පුළුවන්. එතකොට ඔබට පේනවා මොකද්ද? මේ ඇතිවන ඡායාව ඇත්ත මේ සයිස් එකේ ඉටිපන්දමට වඩා ගොඩක් කුඩා බව පේනවා. හරි. ඉතින් ඕක තමයි පරීක්ෂණය. මේකෙන් අපිට තේරෙනවා අනිවාර්යයෙන්ම මේ උත්තල දර්පණයකින් ඇතිවන ප්‍රතිබිම්බ වස්තුවට වඩා කුඩා බව අපිට තේරුම් ගන්න පුළුවන්. වස්තුවට වඩා කුඩා බව අපිට තේරුම් ගන්න පුළුවන්. රයිට්? ඉතින් අපිට කියනවා මෙහෙම රූපයේ දැක්වෙන පරිදි ඔරලෝසු වීදුරුවේ උත්තල පෘෂ්ඨයේ ඉදිරියේ දැල්ලූ ඉටිපන්දමක් තබන්න. ඔරලෝසු වීදුරුවෙන් පෙනෙන ප්‍රතිබිම්බය මේක ඇතුලෙන් මෙහෙන් දැන් මේ පැත්තේ අපි ඉටිපන්දම තියලා තියෙන්නේ. අපිට මේ පැත්තෙන් ඒකේ ඡායාව පේනවා. මෙහෙම. හරි. උඩ. හරි. ඡායාව පේනවා. එතකොට ඔරලෝසු වීදුරුවෙන් පෙනෙන ප්‍රතිබිම්බයේ ස්වභාවය නිරීක්ෂණය කරන්න උත්තල දර්පණයෙන් දුටු ආකාරයටම ප්‍රතිබිම්බය දිස් වෙනවා. හරි? ප්‍රතිබිම්බය දිස් වෙනවා. විනාඩියක් ඉන්න ළමයි. අද තියන්න ඕන නම් පුළුවන් අටවසර බලමු මම එක දැනුම් දීමක් කරන්න. අටවසර ගන්න ලෑස්ති. මම කොල් එකක් දෙන්න ළමයිට. එතකොට දැන් මේ විදිහට අපිට කුඩාවට පේනවා. දැන් අපෙන් අහනවා 50 වෙනි ප්‍රශ්නේ. අනෙක් ඉටිපන්දම තව ඉටිපන්දමක් අරගෙනනේ අපි මෙතනින් තියන්නේ මේ සයිස් එකේම ඉටිපන්දමක් අරගෙන අපි මෙතනින් තියලා බලනවා. මේ සයිස් එකේම එකක් අරගෙන මෙහෙම තියලා බලනවා. අපිට මේතින් තියන්න පුළුවන්. ඒ මොකද මේක හරහා පේනවනේ පුතේ. ඒතර අපිට මෙහෙම අපිට බැලුවම අපිට මේ ප්‍රතිබිම්බයක් පේනවා. මේ අපි ගන්න ඉටිපන්දමත් අපි අත දික් කළා මෙහෙම ඉටිපන්දම තියන්න පුළුවන්. අපිට පේනවා මේක හරහා. ප්‍රතිබිම්බයක් පේනවා. අපේ ඉටිපන්දමත් මෙතනින් මේක හරහා පේනවා. උත්තල දර්පණයක් පාවිච්චි කරොත් අපිට අපි මේ පැත්තට ඉටිපන්දම ගෙනිච්චට පේන්නේ නැහැ. ඇයි මෙතන තින්ත ගාලානේ තියෙන්නේ. හරිද? ඉතින්
අනෙක් ඉටිපන්දම ප්‍රතිබිම්බයේ සෑදී ඇති ස්ථානයේ තබන්. ප්‍රතිබිම්බය හා මෙම ඉටිපන්දමේ විශාලත්වය ගැන මොකද කියන්න පුළුවන්? ප්‍රතිබිම්බය කුඩයි ඉටිපන්දමට වඩා. අපි ලියනවා කෙටියෙන් ලියමු. ප්‍රතිබිම්බය කුඩාය. ප්‍රතිබිම්බය කුඩාය. ප්‍රතිබිම්බය කුඩයි. ඊළඟට 51 දැල්ලූ ඉටිපන්දම B හා C ස්ථානවල තැබූ විට දැන් අපි ඔයගලන්ට මම ගන්න මේ රූපේ ගත්තොත් මේ ඉටිපාරකම තමයි ඈ මේ ඉටිපන්දම අපි විවිධ ස්ථානවල තියෙනවා මෙතන තියලා බලනවා මෙතන තියලා බලනවා ඉටිපන්දමේ විශාලත්වය ගැන කොතන තියුවත් ඔයාට හම්බෙන්නේ චූටි ප්‍රතිබිම්බයක් ලියන්න හැම අවස්ථාවකදී හැම විටම කුඩා ප්‍රතිබිම්බයක් ලැබේ. ඒක කවදාවත් විශාල වෙන්නේ නැහැ උත්තල දර්පණයකින් ලැබෙන්නේ හැම විටම කුඩා ප්‍රතිබිම්බ. හැම විටම කුඩා ප්‍රතිබිම්බයක් ලැබේ. හැම විටම කුඩා ප්‍රතිබිම්බයක් තමයි ලැබෙන්නේ. හැම විටම කුඩා ප්‍රතිබිම්බයක් ලැබේ. right. ඊළඟට අපිට තියෙනවා එදිනදා ජීවිතයේදී උත්තල දර්පණ භාවිතා වන අවස්ථා. එදිනදා ජීවිතයේදී උත්තල දර්පණ භාවිතා වන හරි හැම විටම අපිට කුඩා ප්‍රතිබිම්බයක් තමයි අපිට ලැබෙන්නේ. හරි ඊළඟට හරිද දැන් අපි උත්තල දර්පණ මොන වගේ වෙලා අතරම අවතල දර්පණ වගේ නෙවෙයි උත්තල දර්පණ ලොකු භාවිතයක් නැහැ විශාල භාවිතයක් නැහැ මොන වගේ වෙලාවකද උත්තල දර්පණ අපි පාවිච්චි කරන්නේ වැඩි වශයෙන්ම පාවිච්චි කරන්නේ මොකටද වාහනවල පැති කණ්ණාඩියට මට ඒක ඇත්තටම රූපයක් දාන්න බෑ ඔබ දන්නවනේ ඉතින් වාහනේ මෙහෙම ගත්තම දැන් ඔයගොල්ලෝ වාහනේ තියනවානේ මෙහෙම ඒ වාහනේ මේ එළියෙන් තියෙන මෙහෙම සයිඩ් කණ්ණාඩිය කියලා එකක් මම තියෙන පැති කණ්ණාඩිය පැති කණ්ණාඩි වලට තමයි ලෝකේ මේක වැඩියෙන්ම පාවිච්චි කරන්නේ. එච්චරයි ඉතින්. වෙන මොකටද වෙන තියෙනවා මෙහෙම. දැන් ළමයි මේ උත්තල දර්පණ වල තියෙන සුවිශේෂී බවක් තමයි දැන් ඔයාට මේ වාහනේ පැති කණ්ණාඩියෙන් දැන් ඔයා මෙහෙම එලවගෙන යනකොට මෙතන සුක්කානම තියෙනවා ඔයාගේ ඩ්‍රයිව් මෙහෙම එලවගෙන යනකොට වාහනේ එළියෙන්නේ ඔක තියෙන්නේ. මෙහෙන් එළියෙන් තමයි හයි කරලා තියෙන්නේ. ඒතර මේකෙන් ඔයාට මේ පිටිපස්සේ තියෙන ලොකු ප්‍රදේශයක් කුඩා කරලා පෙන්නනවා. මේ පැත්තේ ඉන්න මිනිස්සු, වාහන, ඉන්න බයිසිකල් අරම ඔක්කොම චූටියට මේක ඇතුලෙන් පෙන්නනවා. ඉතින් ලොකු ප්‍රදේශයක් කුඩා ඉඩකඩකට කුඩා කරලා මෙයා පෙන්නනවා. එතකොට ඔයාට ලොකු ප්‍රදේශයක් බලා ගන්න පුළුවන්. පිටිපස්සේ තියෙන ලොකු ප්‍රදේශයක් මේ පැති කණ්ණාඩියෙන් පේනවා. ඒක වාසියක්. ඔයා මේකට මේ පැති කණ්ණාඩි වලට දාන්නේ මොනවද? උත්තල දර්පණ. මේකට තල දර්පණ යොදා ගන්න පුළුවන්ද? පුළුවන්. එතකොටත් පේනවා. හැබැයි එතකොට මෙච්චර ප්‍රදේශයක් පේන්නේ නැහැ. තල දර්පණයක් දැම්මම ඒ සයිස් එකටම ළඟ ළඟ තියෙන ඒවා ටික විතරයි පේන්නේ. එතකොට අපි හැප්පෙන්නත් පුළුවන්. අපිට පේන්නේ නැහැ. දැන් මට එහෙම එකක් වුණා. හැප්පුණේ නැහැ. මට මුලින්ම තිබුණ ළමයි වාහන තිබුණේ කාර් අරවම අපිට තිබුණේ නැහැ. අපි ඉතින් ඉගෙනගෙන පුළුවන් තරම් මහන්සිලා තමයි ඒව ලබා ගත්තේ. ඉතින් කෙසේ වෙතත් මේ මට තිබුණ මෝටර් සයිකලයක්. මට පුළුවන් කාලේ මම ඉස්සෙල්ලාම පුට් සයිකලයක් ගත්තා. පාගෙන පයින් පාගෙන එක. ඒකෙන් තමයි මම ඉස්සෙල්ලාම ටියුෂන් ක්ලාස් වලට ගියේ. පුට් සයිකලේ. ඊට අවුරුදු 25කට විතර කලින් මම මේ කියන්නේ. පුට් සයිකලෙන් තමයි ගෙවල් වලට ගිහිල්ලා ගන්නුවේ මුලින්ම. එතන මම A level කරන කාලේ. පුට් සයිකලේ තිබුණේ. හරි. ඊට පස්සේ මම ගත්තා දැන් පන්ති කරලා මුදල් අතට හම්බ වෙනවනේ. ඒ වගේම දෙමව්පියන් උදව් කරා මෝටර් සයිකලයක් ගත්තා. හරි.
එතකොට මේ මෝටර් සයිකලේ තියෙන මේ එක පැත්තක මේ කණ්ණාඩියක් බිඳුණා මගේ අතින්. මොකක් හරි එකක වැදලා කොහොම හරි බිඳුණා. ඊට පස්සේ මම මේක දාන්න විජේරාමේ තියෙනවා එක තැනක්. එතන මේ වගේ කණ්ණාඩි හදනවා කැඩිච්ච ඒවා. ඉතින් මං අරන් ගියා අලුතෙන් එකක් දාන්නත් ඒ දවස්වල එහෙම මුදල් ඉතින් අමාරුයි. ඒ කියන්නේ පරිස්සමෙන් වියදම් කරන්න ඕන. සල්ලි නැති කාලෙට අමාරු කාට හොතේ පරිස්සමෙන් වියදම් කරන්න ඕන. නැත්තම් අපිට ජීවිතේ පවත්වාගෙන යන්න බෑ. ඒවත් ඕගලන්ට හොඳ පාඩම්. ඕගලන්ට ඔලුවට දාගන්න ඕන දේවල්. හරිද? දැන් මේකත් දාගන්න ඇත්තටම මගේ අතේ සල්ලි තිබුණා අලුතෙන් එකක් දාන්න. නමුත් ඒ මුදල් අපිට තව දේවල් වලට වියදම් කිරීමේ අවශ්‍යතාවය තිබුණු නිසා මම ඒක අර චූටි වෙන්න කණ්ණාඩි කෑල්ලක් දාගන්නවා කියලා ගියා එතෙන්ට. ගියාම මේ මිනිස්සු ඇහුවා ප්ලේන්ද කර්ව්ද කියලා ඇහුවා දාන්න. ඒ කියන්නේ ප්ලේන් කියන්නේ තල දර්පණ. කර්ව් කියන්නේ ඔය මේ වක්‍ර දර්පණ. මං කිව්වා මට ගාන කොහොමද කියලා. ඉතින් ගානයා කිව්වා ප්ලේන් එක මට ගාන දැන් මතක නැහැ. තල දර්පණයක් දානවා නම් ගාන අඩුයි. උත්තල දර්පණයක් දානවා නම් ගාන වැඩි. මං කිව්වා තල දර්පණයක් දාන්න කියලා. හරි? තල දර්පණයක් දාන්න කිව්වා. දාගෙන ආවා. දැන් යනකොට පිටිපස්ස පේන්නේ නැහැ හරියට. කියන්නේ ළඟ ඒවා පේනවා, ඈත ඒවා එහෙම්ෙන් එන ඒවා පේන්නේ නැහැ. ඉතින් හරි අපහසුයි. හරි? අපහසුයි. එහෙනම් මතක තියාගන්න මේ කණ්ණාඩි වලට තියෙන්න ඕනේ මොනවද? උත්තල දර්පණ, තල දර්පණ දාලා පේනවා. නමුත් ඒකෙන් අපිට ඈත ලොකු ප්‍රදේශයක් පේන්නේ නැහැ. ලොකු ප්‍රදේශයක් කුඩාවට බලා ගන්න නම් ඔයා දාන්න ඕනේ මොන දර්පණද? උත්තල දර්පණම දාන්න වෙනවා. ඉතින් ඕක තමයි ප්‍රධාන වශයෙන්ම උත්තල දර්පණ ලෝකේ පාවිච්චි කරන අවස්ථාව. ඊට අමතරව ඔබ දැකලා ඇති ඔබ 18 වංගු එහෙම ගිහිල්ලා තියෙනවා නම් නැත්නම් මේ අවට උනත් සමහර තැන්වල ලොකු වංගු තියෙනවා නම් මෙහෙම ලොකු වංගු. ඒ වංගුවේ ඔබ දැකලා තියෙනවද දන්නේ නැහැ. මෙහෙම ලොකු උත්තල දර්පණයක් හයි කරලා තියෙනවා. එතකොට මේ පැත්තෙන් එන වාහනේට මේ පැත්තෙන් එන වාහන ටික මේකේ පේනවා. කුඩාවට ලොකු ප්‍රදේශයක් පේනවා. හරි මේ පැත්තෙන් එන කට්ටියට මේ පැත්තෙන් එන ඒවා පේනවා. මේ දර්පණේ දිහා බැල ලොකු දර්පණයක් හයි කරලා ඔබලා අත උස්සන්න මේක දැකලා තියෙන ළමයි මට නිකන් බලන්න. මේ වගේ වංගුවක ලොකු දර්පණයක් හයි කරලා තියෙන එක දැකලා තියෙන ළමයි. මම හිතන්නේ මේ ඔය ගොරකපිටිය පාරෙත් එකක් තියෙනවා අර සල්ගස් හන්දිය ගාව මම දැක්ක එකක් අලි එකක් හයි කරලා තියෙනවා. ඔව් ගොඩක් අය දැකලා තියෙනවානේ 70ක් විතර අත උස්සන් ඉන්න ගුඩ්. දැකලා තියෙනවා නිරීක්ෂණය කරලා තියෙනවා රයිට්. හොඳයි අත් පහක් දාන්න. ඉතින් ආන්න මේ වගේ දේවල් වලටත් එතකොට මේක පාවිච්චි කරනවා. ඊට අමතරව තවත් ළමයි ඉස්සර කාලේ ඕගොල්ලන්ට කාලේ මතක නැතුව ඇති කාලයක් තිබුණා. හැබැයි මේ මෑතකදීත් ඒක උනා මේ අර බෝම්බ ගහන කාලේ. එක කාලයක් තිබුණ ළමයි බෝම්බ ගහනවා හැමතැනම. එතකොට ඕගොල්ලෝ ඉපදිලත් නැහැ. මේ මෑතකදීත් බෝම්බ ගැහුවා හැබැයි ඒ සහරාන්ලානේ. නමුත් ඊට කලින් කොටි ත්‍රස්තවාදීන්ගේ බෝම්බ කරදර තිබුණා. බෝම්බ ගහනවා, අර ගෙවල් ඉස්කෝල වලට ගහනවා, දුම්රිය ස්ථාන වලට ගහනවා. හරි? ඉතින් මේ එතකොට වාහන චෙක් කරලා තමයි ගන්නෙ. එතකොට වාහනයක යට ඔක්කොම චෙක් කරන්න යට ගිහිල්ලා චෙක් කරන්න බැරි නිසා දැන් මේ වාහනේ තියෙනවා නම් ඔහොම ලොකු බස් එකක් කියලා හිතන්නකෝ. එතකොට ඒකේ යට ඔක්කොම සමහරවිට යට බෝම්බ වැදන් එනවා. එතකොට ඒක චෙක් කරන්න ඕන උනාම අර උත්තල දර්පණයක් සහිත මෙන්න මෙහෙම නිකන් තියෙනවා හැන්ඩල් එකක් සහිත උත්තල දර්පණයක් හයි කරපු ට්‍රොලියක් වගේ එකක්. ඒක මෙහෙම යටට දාලා දර්පණය දිහා බැලුවාම මේ යට ඔක්කොම ටික දර්පණයෙන් පේනවා. එතකොට ලොකු ප්‍රදේශයක් යට තියෙන ඔක්කොම ටික මේ දර්පණයෙන් බලා ගන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් වලටත් මේක පාවිච්චි කරා. හැබැයි අද වෙනකොට ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරන්නේ වාහනවල පැති කණ්ණාඩි විදියට තමයි. මාලියම් 52 අපෙන් අහනවා එදිනදා ජීවිතයේදී උත්තල දර්පණ භාවිතා වන අවස්ථාවක් නම් කරන්න ලියන වාහනවල පැති කණ්ණාඩි ලෙස. වාහනවල මොනවද? පැති කණ්ණාඩි. වාහනවල පැති කණ්ණාඩි ලෙස. වාහනවල පැති කණ්ණාඩි ලෙස. එතකොට වාහනවල පැති කණ්ණාඩි ලෙස ඇයි මේ උත්තල දර්පණම භාවිතා කරන්නේ? වාසිය මොකද්ද? මම ඔබට කිව්වා උත්තල දර්පණයකින් මොකද්ද වෙන්නේ වාසිය? ලොකු ප්‍රදේශයක් කුඩා ඒ දර්පණය තුලට ගොනු වෙලා කුඩාවට පේනවා. එතකොට අපිට විශාල ප්‍රදේශයක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ දර්ශන පතය පුළුල්. තල දර්පණ මෙන් නොව අපි ඒකත් ගාවලම ලියමු. තල දර්පණ වගේ නෙවෙයි. ආලියන්. තල දර්පණ මෙන් නොව තල දර්පණ මෙන් නොව
තල දර්පණ මෙන් නොව උත්තල දර්පණ වලින් තල දර්පණ මෙන් නොව උත්තල දර්පණ වලින් විශාල ප්‍රදේශයක් කුඩාවට බලාගත හැකි වීම. විශාල ප්‍රදේශයක් කුඩාවට බලා ගන්න පුළුවන්. විශාල ප්‍රදේශයක් කුඩාවට බලාගත හැකි වීම වාසියක්. විශාල ප්‍රදේශයක් කුඩාවට බලා ගන්න පුළුවන් එක වාසියක් right. ඕන් එතකොට ළමයි අපි ඔන්න අපි ඒ පාඩම අවසන් කරා 9 වෙනි පාඩම. දැන් අපි අතරම දෙවෙනි වාට තියෙන පාඩම් වලින් 7 වෙනි පාඩම අවසන් කරලා තියෙනවා, 8 වෙනි පාඩම අවසන් කරලා තියෙනවා, 9 වෙනි පාඩම දැන් අවසන් කරා. ඊළඟට අපිට තියෙනවා දැන් ඊළඟට 10 වෙනි පාඩමට යන්න. දැන් අද අපි පටන් ගන්නවා අන්වීක්ෂය පිළිබඳ පාඩම 10 වෙනි පාඩමට අපි දැන් ඔන්න යනවා. ඒ පාඩම එතනින් ඉවරයි ඈ. අපි යනවා 10 වෙනි පාඩමට. 10 වෙනි පාඩම. අන්වීක්ෂය භාවිතය. මේක ඇත්තටම ඕගොල්ලන්ට මාර වටින පාඩමක්. මොකද අන්වීක්ෂයක් කොහොමද පාවිච්චි කරන්නේ කියලා ඕගොල්ලන්ට සම්පූර්ණයෙන්ම මේ පාඩමේදී උගන්වනවා. කොහොමද මේක ආරක්ෂා කරගන්නේ, කොහොමද පාවිච්චි කරන්නේ, කොහොමද කියලා දෙනවා. හරි. එතකොට ඒක ඕගොල්ලන්ට කවදා හරි වැදගත් වෙයි. අපි විද්‍යාගාරයක හෝ කොහේ හරි වැඩ කරන දවසක වැඩ කරන අවස්ථාව හම්බුනොත්, මේ අන්වීක්ෂය භාවිතා කරන අවස්ථාව හම්බුනොත් ඔබට ගොඩාක් වැදගත් වෙනවා මේ පාඩම. හරි. අන්වීක්ෂය. රයිට්. එතකොට අන්වීක්ෂය ගත්තාම අන්වීක්ෂයකින් කරන්නේ කුඩා දේ විශාල කරලා බලන එකනේ. හරිද? කුඩා දේ විශාල කරලා බලන එක අන්වීක්ෂයකින් කරන්නේ. එතකොට ඒ සඳහා මොකද්ද තාක්ෂණය? අපි දැන් ඒක තමයි උගන්වන්න යන්නේ. කොහොමද මේ කුඩා දේ ලොකු කරලා බලන්නේ? හරි? දැන් ළමයි ඇත්තටම ගත්තොත් මේ පරිසරයේ අපිට නොපෙනෙන ගොඩාක් දේවල් තියෙනවා. දැන් ඔයාගේ ඇඟ වටේ, ඔයාගේ ඇඟ මත. හරිද? අන්වීක්ෂයකින් බලන්න පුළුවන් නම් ඔයා දුවනවා. ඔයා දුවනවා කියන්නේ ඔයාට කලන්තේ දාලා වැටෙනවා. ඇයි ඒ? මේ මුළු ඇඟ පුරාම එක එක જાතියේ ශුද්‍ර ජීවීන් ඉන්නෝ. දිග එවුන් මේ නිකන් කෙඳි තියෙන එවුන් එක එක જાතිය හොඳේ. දැක්කම බය හිතෙනවා. ඇත්තම තත්ත්වය දැක්කම. හොඳ වෙලාවට අපිට පේන්නේ නැහැ. මුළු ඇඟ පුරාම සහ මේ වායුගෝලයේ ඇත්තටම ඔබට අන්වීක්ෂයෙන් පේන විදිහට පේනවා නම් මේ හැමතැනම එක එක ජීවීන් ඉන්නවා. මේ වාතයේ මේ විසිවි වාතයේ ඔස්සේ ශුද්‍ර ජීවීන් ඊස්ට් අරවා මේවා අම්මෝ තියෙන දේවල් පේන්නේ නැහැ අපිට හොඳ වෙලාවට. පෙරුණනම් එහෙම බය හිතෙනවා. අමුතු සත්තු. ඒ කියන්නේ සත්තු කියන්නේ ශුද්‍ර ජීවීන්. හරිද? අපිට පේන්නේ නැහැ නේද? ඒකට තමයි මේ අන්වීක්ෂය තියෙන්නේ. ලොකු කරලා බලන්න. එහෙම බැලුවම විද්‍යාඥයෝ හොයාගත්තා චූටි ජීවීන් જાතියකුත් ඉන්නවා. ශුද්‍ර ජීවීන්. ඊට පස්සේ තව ටිකක් කාල පරීක්ෂණ කරනකොට විද්‍යාඥයෝ හොයාගත්තා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කියලා එකක්. ඒකෙන් තේරුම් ගත්තා ඊටත් වඩා කුඩා මේ කාණ්ඩ ඉන්නවා කියලා. දැන් උදාහරණයක් වෛරස් එක සාමාන්‍ය අන්වීක්ෂයටවත් පේන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය හොයාගත්තට පස්සේ තමයි දැනගත්තේ අම්මෝ ඊටත් චූටි උන් ඉන්නවනේ කියලා. කුඩාම જાති ඉන්නවා කියලා. එතකොට මේ කුඩාම જાතිය තමයි දැන් අපිට වින කටින්නේ නේ. අපිට විශාල ප්‍රශ්නයක් ඇති කරලා අපිට ඉස්කෝලේට එන්න බැරි කරලා. දැන් ඇත්තටම මේ ඔන්ලයින් උගන්වනවට වඩා සාර්ථකම ඉගැන්වීම තමයි පාසලට ඇවිල්ලා උගන්වන එක. දැන් මේකට වඩා දැන් මේකේ වාසියක් තියෙනවා ඔයගලන්ට පින්තූර බලන්න පුළුවන්. රූප සටහන් ලස්සනට නම් කරලා ඒවා දැන් ඉස්කෝලේ බෝඩ් එකේනේ ඔක්කොම කරන්න වෙන්නේ නේ. වීඩියෝස් නරඹන්න පුළුවන්. ඒ වගේ ඒවා තියෙනවා ඉතින්. වාසි. අවාසිත් තියෙනවා. ඉතින් ගුරුවරයා සජීවීව ළඟ නැති වුණාම ඔයගොල්ලෝ මොනවා කරනවද කියලා අපි දන්නේ නැහැ. හරි. අනිත් එක අපිටත් ළමයි එක්ක උගන්නන එක තමයි ඇත්තටම සන්තෝෂයක් තියෙන. දැන් අපි නිකන් මෙතන වාඩි වෙලා ළමයි ඉන්නවා කියලා හිතාගෙන මම නම් ඉතින් උගන්නන්නේ. ගොඩක් ඉන්නවා මෙතන ඉන්නවා කියලා හිතාගෙන. නමුත් ඇත්තම කතන්දරේ ඔබ ගාවට ඇවිල්ලා උගන්නන්න තියෙනවා නම් තමයි වඩාත්ම හොඳ. එතකොට වැරදි කරන ඒවා හදන්න පුළුවන්. ටොක්ක්ක් දෙකක් අයින්න පුළුවන්. හදන්න පුළුවන්නේ. කෙසේ වෙතත් හරිද? මේ අවට තියෙන දේවල් අපිට විවිධ ආකාරයට සමහර විට පුතේ වෛරස් වලටත් වඩා දැන් වෛරස් යන්නේ දැන් අපිට මේ ප්‍රශ්න ඔක්කොම ඇති කරලා තියෙන වෛරසයක්. ඒක වෙනස් වෙවි ඩෙල්ටා කියයි ඩෙල්ටා ප්ලස් කියයි එක එක කතන්දර කිය අපේ අයව මරාගෙන යනවා.
ලංකාවේ 100 දෙනෙකුට හැදුනොත් එක්කෙනෙක් මැරෙනවා කියලා තමයි දැන් කියන්නේ. 100 දෙනෙකුට වෛරසය කොවිඩ් හැදුනොත් එක්කෙනෙක් මැරෙනවලු. අනුපාතය. ලේසි නෑ. හරි තමන්ට හැදුනොත් තමන්ට මැරෙන්න තියෙන chance එක 100ට 1යි. 100ට 1ක chance එකක් තියෙනවා තමන්ම මැරෙන්න. භයානකයි තත්ත්වය. හරි. ඒක නිසා තමයි අපි මෙහෙම යන්නේ. නැත්තම් අපිට ඇත්තටම ඉස්කෝලේට ඇවිල්ලා ටියුෂන් පන්තියට ඇවිල්ලා උගන්වන්න තියෙනවා නම් ෂෝක් ඉතින්. ඈ ළමයි එක්ක කතා කරන්න පුළුවන්, ඒගොල්ලන්ගේ අදහස් බලන්න පුළුවන්, මේ ළමයා එක එක ළමයාට පෞද්ගලිකව අවධානය යොමු කරන්න පුළුවන්. ඒක එහෙමනේ නේ. අපි දන්නවා පන්තියේ වැඩ කරන්න නැති උන් කවුද කියලා. එතකොට අපි උන් ගාවට ගිහලා පොඩ්ඩක් වැඩිපුර කතා කරනවා. බලනවා ඒගොල්ලෝ දිහා වැඩිපුර. වැඩ කරන ළමයා දිහා නොබලනව නෙවෙයි. නමුත් වැඩිපුර අවධානය දෙන්න ඕනේ වැඩ කරන්නේ නැති ළමයාටනේ. වැඩ කරන ළමයා කොහොමවත් කරගෙන යනවනේ. එයාට පොඩ්ඩක් කියලා දුන්නා මෙයාට අක් ගාලා අල්ල ගන්නවා. ඉතින් ඔය වගේ දේවල් මේක හරහා ටිකක් කරන්න අමාරුයි. කෙසේ වෙතත් දැන් සමහර විට පුතේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයට පේන්නේ නැති වුණොත් ඇති. දන්නේ නැහැ නේ ඉතින්. ඔය ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය හොයාගත්තාමනේ වෛරස් කියලා තියෙන જાතියක් පේන හොයාගත්තේ තියෙනවයි කියලා. සමහර විට ඔයිටත් චූටි වුන් ඇති. අපි දන්නේ නැහැ. පස්සේ ආවේ මෙහෙමත් කට්ටියක් ඉන්නවා මෙන්න මේගොල්ලෝ නිසා මේ වගේ ලෙඩ හැදෙනවා කියලා. ඔය සමහර ලෙඩ තියෙන දන්නේත් නැහැ මොකක් වුණාද කියලා මැරෙනවා. ඈ සමහරට ඒ වගේ බලවේග තියෙන්න පුළුවන් චූටි චූටි ඊටත් වඩා කුඩා සත්ව ආකාර ඉන්න පුළුවන්. පුළුවන්. ඉතින් අපි දන්නේ නැහැනේ වෛරස් හොයා ගන්නකම් අපි හිතුවද එච්චර කුඩා යුන් ඉන්නවා කියලා නෑනේ. ආන්නේ වගේ තමයි. පරිසරය හරි භයානකයි එක පැත්තකින් නේද? රයිට්. කෙසේ වෙතත් ළමයි අපිට ඔබට බලන්න මේ රූපය වගේ අච්චුපතේ තියෙන රූපය මේ වගේ වීදුරු බෝලයකින් බැලුවම ඔයාලට පේනවා මේ අකුරු ලොකු වෙලා. මේ පේනවද? අකුරු ලොකු වෙලා පේනවා. looking at you. ඔයා දිහා බලාගෙන ඉන්නවා කියලා තියෙන්නේ. looking at you. හරි. එතකොට මේ අකුරු විශාල වෙලා පේනවා. දැන් ඔයාලට කියනවා මෙහෙම. පුළුවන් නම් මේවා කරලා බලන්න. ජලය පුරවා වසන ලද වීදුරු බෝතලයක්. ඒක නම් ඔයාලට කරන්න පුළුවන්. වීදුරු බෝතලයක් අරගෙන වතුර පුරවලා වහන්න හොඳට. වහලා ඒකෙන් ඔයා බලන්න. මේ වගේ වීදුරු බෝතලයකට වතුර පුරවන්න. පුරවලා මූඩිය වහලා ඒකෙන් ඔයා අකුරු බලන්න. ඔයාලට ලොකු වෙලා පේන්නේ. එහෙම නැත්නම් මේ වගේ වීදුරු බෝලයක් නැත්නම් ගෝලයක් තියෙනවා නම් ඒකෙන් බලන්න මේ අකුරු ලොකු වෙලා පේනවා. ජල බින්දුවක් සහිත වීදුරු කදාවක්. වීදුරු කදාවක් ඔයා ගාව නැහැනේ. ඔයාට පුළුවන් මේකට පාවිච්චි කරන්න ඔයාගේ අඩි රූල. ඔයාගේ අඩි රූල මතට වතුර බින්දුවක් මෙහෙම දාලා ඒකෙන් ඔයා පත්තරයක තියෙන අකුරු බලන්න. මෙහෙම සා කියන අකුරු බැලුවොත් මේක ඔයාට මෙන්න මෙහෙම ලොකු වෙලා පෙනේ. මේ ජල බින්දුව හරහා බැලුවම. මෙහෙම ජල බින්දුවක් දාලා ඔයාගේ අඩි රූලට ඒ වතුර බින්දුව හරහා බලන්න අකුරු ලොකු වෙලා පෙනේ. ඊට පස්සේ ජලයේ පුරවා මුද්‍රා තබන ලද විනිවිද පෙනෙන පොලිතින් බෑග් එක. පොලිතින් බෑග් එකකට වතුර දැම්මම මෙහෙම පිම්බිලා හිටිනවනේ. හොඳට ගැට ගහලා ඒකෙන් බලන්න අකුරු ලොකු වෙලා පෙනේ. ඊළඟට මෙන්න මේක සමහර අයට මේක කරන්න පුළුවන්. මේ සූත්‍රිකා බල්බ් කියන එක ඔයගොල්ලෝ දන්නවා. මෙන්න මෙහෙම බල්බ් එකක්. ඕකේ ඇතුලේ මෙහෙම ෆිලමන්ට් එකක් තියෙනවා. අපි මේ ෆිලමන්ට් එක අයින් කරන්න. කඩලා මෙතනින් හිමින් කඩලා ෆිලමන්ට් එක මේක ඔක්කොම අයින් කරලා මේ විදුරු බල්බ් එක විතරක් අපිට ගන්න පුළුවන්. අපි පොඩි කාලේ මම නම් පොඩි කාලේ මේක කරලා තියෙනවා. අතත් කපාගෙන තියෙනවා හැබැයි ඉතින්. ඔව්. මේ මැද තියෙන ඔක්කොම ටික අයින් කරලා එළියට ගන්නවා. දැන් මේක වීදුරු. ඊට පස්සේ මේකට වතුර පුරවලා ඊට පස්සේ ඉටිපන්දම් කිරි වක් කරනවා මෙතෙන්ට. ඉටිපන්දම පත්තු කරලා ඉටිපන්දමේ කිරි වැටෙන්න සලසුවා මේක සම්පූර්ණයෙන් සීල් වෙනවා. ඉටිපන්දම් කිරි වලින් සීල් වෙනවා. සීල් වෙනවා කියන්නේ වතුර එළියට යන්නේ නැහැ. ඊට පස්සේ මේකෙන් ඔයා බලන්න අකුරක් මෙහෙම ආට ලොකු වෙලා පෙනේ. ලොකු වෙලා පෙනේ. දැන් බලන්න මේ අපි කතා කරපු හැම වස්තුවකම බෝතලේ මෙහෙම රවුමට තියෙනවා වක්‍ර පෘෂ්ඨයක්. වීදුරු ගෝලයේ මෙහෙම වක්‍ර පෘෂ්ඨයක් තියෙනවා. එළියට නෙරාපු නේ. එළියට නෙරපු වක්‍ර පෘෂ්ඨයක්. ඊට පස්සේ වතුර බින්දුවේ මෙහෙම වක්‍ර පෘෂ්ඨයක් තියෙනවා. පොලිතින් බෑග් එකක් ගත්තොත් ඒකේ වක්‍ර පෘෂ්ඨයක් තියෙනවා. ඊළඟට සූත්‍රිකා බල්බයට වතුර පුරවලා ගත්තොත් ඒකෙත් මෙහෙම එළියට නෙරපු වක්‍ර පෘෂ්ඨයක් දකින්නට පුළුවන්. පිටතට නිරාගිය කවාකාර පෘෂ්ඨයක් නැත්නම් වක්‍ර පෘෂ්ඨයක් දකින්නට පුළුවන්. එහෙනම් මේ අවස්ථා ඔක්කොගේදීම ඔයාට අකුරු ලොකු වෙලා පෙනුනේ මොකක් නිසාද? මෙන්න මේ පිටතට නිරාගිය කවාකාර පෘෂ්ඨය නිසා. ඒ වගේ එකකින් අපි බැලුවොත් අපිට යම්කිසි වස්තුවක් විශාල කරගලා බලන්න පුළුවන් කියලා අපිට දැන් තේරෙනවා. පළවෙනි ප්‍රශ්නේ. ඔබට එක් එක් උපකරණය ඉහත එක් එක් උපකරණ ද්‍රව්‍ය කට්ටල යොදා ගනිමින් කුඩා අකුරු නිරීක්ෂණය කළ විට ඔබට කුමක් නිරීක්ෂණය කළ හැකි වියද? උත්තරේ එම අකුරු විශාල වී පෙනේ. එම අකුරු විශාල වී පෙනේ. ඒ අකුරු ලොකු වෙලා පේනවා.
එම අකුරු විශාල වී පෙනේ. ඒ අකුරු ලොකු වෙලා පේනවා. එම අකුරු විශාල වී පෙනේ. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නය අහනවා. ජලය තිබීම හැරුණු විට ඉහත ක්‍රියාකාරකමට යොදාගත් උපකරණවල ඔයාට දක්වපු පොදු ලක්ෂණය මොකද්ද? මේ හැම උපකරණයකම. ඒ කියන්නේ වතුර පුරවලා වහපු බෝතලේ, වීදුරු ගෝලය, ජල බින්දුව, වතුර පුරවලා මුද්‍රා තබන පොලිතීන් බෑග් එක, ජලයේ පෙරවූ සූත්‍රිකා බල්බය, මේ හැම එකකම පිටතට එළියට නෙරා ගියපු මෙහෙම වෙච්ච බණ්ඩි ගෙඩිය වගේ එළියට නෙරා ගිය පිටතට නෙරා ගිය කවාකාර පෘෂ්ඨයක්. ඒ කියන්නේ වෘත්තාකාර මේ වගේ පෘෂ්ඨයක් තිබුණා. එහෙනම් අපිට තේරෙන්න ඕනේ අන්න එහෙම එකක් තිබුණොත් ඒකෙන් බැලුවොත් ලොකු වෙලා පේනවා. ලියමු. පිටතට නෙරා ගිය කවාකාර පෘෂ්ඨීය ස්වභාවය. පිටතට නෙරා ගිය කවාකාර පෘෂ්ඨීය ස්වභාවයක් අපිට දකින්නට ලැබෙනවා. පිටතට නෙරා ගිය කවාකාර පෘෂ්ඨීය ස්වභාවය. පිටතට නෙරා ගිය කවාකාර පෘෂ්ඨීය ස්වභාවය. පිටතට නෙරා ගිය කවාකාර පෘෂ්ඨීය ස්වභාවය. ඔය හැම එකෙම තිබුණා. දැන් මේ අනුව ඔබට නිගමනය කරන්න පුළුවන් මොකද්ද? එහෙනම් මොකද්ද ඔයාලට මේකෙන් තේරෙන්නේ? පිටතට නෙරා ගියපු කවාකාර පෘෂ්ඨයක් සහිත පාරදෘශ්‍ය වස්තුවකින් අපි බැලුවොත් එහා මෙහා පේන්න ඕනේ. පාරදෘශ්‍ය වස්තුවකින් අපි බැලුවොත් මේ කුඩා දේ විශාල කරලා බලන්න පුළුවන් කියලා ඔයාලට තේරෙනවා. නේ? කුඩා දේ විශාල කරලා බලන්න පුළුවන් කියලා ඔයාලට තේරෙනවා. රයිට්? දැන් පිටතට නෙරා ගිය කවාකාර මතු පිටක් සහිත පාරදෘශ්‍ය දේවල් හරහා කුඩා දේ විශාල කර බලීමට පාවිච්චි කරන්න පුළුවන් කියලා අපිට මේකෙන් පැහැදිලියි. හොඳයි. පාසල් විද්‍යාගාරයේ ඔය කියන වැඩේ කරන්න. ඔය තියෙන දේවල් ලොකු කරලා බලන්න පාවිච්චි කරන්නේ මොකද්ද? මෙන්න මේ වගේ උත්තල කාචයක්. ලියන්න. මේ තියෙන ඔබට පේනවා දෙපැත්තටම නිරලා තියෙන මේ එළියට නිරලානේ. එහා මෙහා පේන වීදුරු වලින් හැදිච්ච උත්තල කාචය. අපෙන් අහනවා හතරවෙනි ප්‍රශ්නේ පාසල් විද්‍යාගාරයේ ඊට ලක්ෂණ සහිත උපකරණයක්
පාසල් විද්‍යාගාරය කියලා දෙපාරක් වැදලා තියෙනවා. විද්‍යාගාරයේ ඇත ඒ කුමක්ද? ඒක උත්තල කාචය. උත්තල කාචය. අත් කාචය කියලා තියෙන්නේ තේ උත්තල කාචයකට මිටක් හයි කළා තමයි. උත්තල කාචය. හොඳයි. එහෙනම් ළමයි ඔන්න අපි අන්වීක්ෂය පාඩමටත් ඇතුළු වුණා. ඊළඟට දැන් සරල අන්වීක්ෂයේ සිට අපි හෙට පන්ති නිවාඩු නෑ. දැන් අද කරයි කියලා හෙට නිවාඩුවක් ඇත්තේ නෑ. හෙට අපි පටන් ගන්නවා වෙනද වෙලාවටම සුපුරුදු වෙලාවට 6:00 ඉඳලා 8:00 දක්වා පන්තිය පැවැත්වෙනවා. ඒකට සහභාගී වෙන්න. එතකොට මම අන්වීක්ෂය පාවිච්චි කරන විදිහ ඔක්කොම ඕගොල්ලොත් එක්ක කතා කරනවා. හරි. එහෙනම් සම්බන්ධ වුණු හැම දිනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි නැවතත් හෙට හවස 6:00ට හමු වෙමු. හොඳයි. බලමු කීප දෙනෙක් ඉන්නව අත උස්සගෙන මොකද්ද ප්‍රශ්න කියලා. ඉත්මි. සර් ඔව්. සර් අර මේ 17 වෙනි පිටුවේ මේ සාර අපිට අඳින්න දුන්නේ අපි සාරි දර්පණය තියෙන විදිය. අර මේ ඒ වගේ එකක් විභාගෙට අඳින්න දුන්නොත් මේකේ සරස පෙන්වන විදියටම රතු පාටින්ම අඳින්න ඕනද? අපෝ නෑ. රතු පාටින් අඳින්න බෑ කොහොමත් විභාගෙදී වාට රතු පාට පෑන පාවිච්චි කළ නොහැකි. ඔයාට පැන්සල තමයි ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන් හොඳම දේ. හරිනේ? සර් තව එකක් සර්. මේ අරාවතල දර්පණ භාවිත වන අවස්ථා ලියන්න දුන්නේ. එතකොට සර් අමතර දෙකක් ලියා ගන්න කැමති නම් ලියන්න දුන්නේ සර්. ඒ දෙක පොඩ්ඩක් කියන්න පුළුවන්ද? එකයි මම දුන්නේ ලාම්පු පරාවර්තකය විදිය. ලාම්පු පරාවර්තකය. අමතරව. සර් තව එකක්. ඔව්. මේ අරාවතල දර්පණ භාවිත වන අවස්ථාවට ඒ මේ සරල අන්වීක්ෂණ නැත්නම් අත්කාච නිපදවීමට කියලා ගන්න බැරිද? පැහැදිලි සරල සරල අන්වීක්ෂය සරල අන්වීක්ෂය නැත්නම් අත්කාච නිපදවීමට කියලා අත්කාචය කියන්නේ මොකද්ද? අත්කාචය මේ දැන් ඔයාගේ ওই රූපේ තියෙන්නේ මොකද්ද මට කියන්න. දර්පණයක්ද? දර්පණයි කාචයි කියන්නේ දෙකක් නේ පුතේ. මම එදත් ඔයාලට පෙන්නුවේ ඔයගලන්ට අරගෙන. දර්පණ කියන්නේ එකක්, කාච කියන්නේ එකක්. එතකොට ඔය අපි ලිව්වේ කාච නෙවෙයි දර්පණවල. අවතල දර්පණවල. ඉතින් අවතල දර්පණයක් තමයි මේ අපිට අවතල දර්පණයකින් කරන කාර්යය අපිට කාචයකින් කරන්න බෑ. ඒතර කාච කියන්නේ වෙනම එකක්. එතකොට ඔයාලට එතෙන්ට සරල අන්වීක්ෂයව මුකුත් ලියන්න බෑ. මොකද සරල අන්වීක්ෂයක් කියන්නේ කාච. අතන අහන්නේ දර්පණ. හරි සර් thank you සර්. හොඳයි. මල්සිනි. සර් අර කෝච්චි පාරේ තියෙනවනේ කණ්ණාඩියක්. ඒකේනොත් අපිට කෝච්චි ලොක් කරලා බලන්න පුළුවන්ද? ලොකු කරලා බලන්න. ලොකු කරලා බලන්න නෙවෙයි. සාමාන්‍යයෙන් ඔය කණ්ණාඩියක් අයි කරන්නේ ඔය පාරක් අයිනේ නා. විශාල ප්‍රදේශයක් උඩාවට ඒ කණ්ණාඩියෙන් පේන. එතකොට ඒ කණ්ණාඩිය දිහා යමෙක් බැලුවොත් ඒ අවට තියෙන ගොඩක් දේවල් අපිට පේනවා. කෝච්චිය එනවද? කෝච්චිය ඈත එනවද කියලා ඒවා බලා ගන්න පුළුවන් කණ්ණාඩිය දිහා බලලා. මේකයි ඒක හයි කරලා තියෙන්නේ. විශාල කරලා බලන්න නෙවෙයි. පැහැදිලි? හරි සර් thank you. ඔව්. හරි ඔය පාරවල් අයිනේ ඔය මම දැන් කිව්වේ පාරවල් වල වංගු වල හයි කරලා කියන ලොකු උත්තල දර්පණ අවතල නෙවෙයි උත්තල දර්පණ. ඒකෙන් කරන්නේ මේ පාරේ යන මිනිස්සයන්ට ඒ අවට කොහේ හරි කෝච්චියක් එනවනම් ඒ කෝච්චිය දෙපැත්තේ කෝච්චිය ඈත එනවද කියන එක පේන්න තමයි ඒවා හයි කරන්නේ. හරි. ඒතර පේනවා මේ කණ්ණාඩි දිහා අපි බැලුවා අපිට පේනවා මේ හරියේ මෙන්න මේ ඈත කෝච්චියක් එනවා බව. විශාල ප්‍රදේශයක් උඩාවට බලා ගන්න තමයි ඒක හයි කරන්නේ. යනුත් සර් සර් 50ට උත්තරේ කියන්න පුළුවන්ද? කීයටද? 50 වෙනි ප්‍රශ්නෙට 50. ඔව් ඒකෙදි උත්තරේ වෙන්නේ ප්‍රතිබිම්බය කුඩයි. ප්‍රතිබිම්බය විචිත පන්දම කුඩා ප්‍රතිබිම්බයක්. thank you sir. හොඳයි. ළඟට සුදීතා. සර් ඔව්. අර 46 වෙනි ප්‍රශ්නේ D ස්ථානයේ ඉටිපන්දම තැබුවාම සෙන්ටිමීටර් 10ත් 20ත් අතර ප්‍රතිබිම්බය කූටියට හැදෙනවා කියවනේ. සර් එතකොට එතනට තිරය තිබ්බහම වස්තුව වැහෙන්නේ නැද්ද තිරයට?
මට පැහැදිලි නෑ. B ස්ථානයේ B ස්ථානයේ ඔයා කියන්නේ ඉටිපන්දම කොතනද B කියන තැන තියවමද? නෑ සර් ඩී තැන. ඔව් ඒක අපි මෙහෙමයි. ප්‍රතිබිම්බ වස්තුව වැහෙන්නේ නැති වෙන්න අපි ගේන්න ඕනේ ප්‍රතිබිම්බය. ඒ කියන්නේ වස්තුව කෙලින්ම ගෙනාවොත් අපිට මුකුත් පේන්නේ නැහැ. ඒ වස්තුව පේන්නේ නැහනේ. එතකොට වස්තුවට පොඩ්ඩක් එහයින් තමයි අපි තිරය අල්ලන්නේ. එහෙම තමයි වෙන්නේ. හරි සර් හරි. ඔය හොඳ ප්‍රශ්නයක් ඇතම හොඳ ප්‍රශ්නයක්. ඊටාම හොඳ ඒ කියන්නේ හොඳ සිතීමක්. ඇත්තටම දැන් වෙන ළමයෙකුට ඕක හිතෙන්නේ නැහැ. හරි. නමුත් ඔක ප්‍රායෝගිකව කරනකොට අපි පොඩ්ඩක් එහෙම කරලා ඊටපන්දම් පොඩ්ඩක් එහාට කරලා තිරය පොඩ්ඩක් මෙහාට කරලා ඒක පුළුවන් විදිහට අපි ගන්නවා. හරියටම මැදට ගෙනාවොත් තිරය මැදින් තියුවොත් පේන්නේ නැහැ. හරි. තාම හොඳයි. good. ඊළඟට දුල්මිනී දුල්. උත්තර ආචේ අපි අදී උල ඉලස ABC එලා පරිස්සමයක් කළේ උත්තල කාච නෙමෙයි උත්තල දර්පණ ඈ කාච අපි පාවිච්චි කරේ නෑනේ. උත්තර දර්පණේ දී යන්නේ ඒදා ඉබ්බම ලොකු වෙනවයි ඔය දීදා ඉබ්බම පොඩි වෙනවනේ නෑ එහෙම වෙන්නේ නෑ. ඔයා හරියට අහන් ඉඳලා නෑ. පුතේ උත්තල දර්පණයක් ඉස්සරහා කොතන තියුවත් වස්තුවේ මේ ප්‍රතිබිම්බයේ විශාල මේ ප්‍රතිබිම්බයේ වෙනසක් වෙන්නේ නෑ. ප්‍රතිබිම්බය හැමතිස්සෙම කුඩයි. උත්තල දර්පණ ඈ. උත්තල නෙවෙයි අවතල මං කිව්වේ. එහෙනම් අවතල නම් වෙනස් වෙනවා. ඔව් ඉතින් උත්තලේ එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ ඒකට හේතුව උත්තල සහ අවතල දර්පණවල ආලෝකයේ පරාවර්තනය වන ආකාරය අනුව තමයි ඒක වෙන්නේ. උත්තල දර්පණයකින් ආලෝකයේ පරාවර්තනය වන විදි කීපයක් තියෙනවා. අවතල දර්පණයකින් පරාවර්තනය වන විදි කීපයක් තියෙනවා. එතකොට මේ උත්තල දර්පණයෙන් ආලෝකයේ පරාවර්තනය වන විදි අනුව තමයි ඔය ප්‍රතිබිම්බ හැදෙන්නේ. අවතල දර්පණයෙන් ආලෝකයේ පරාවර්තනය වෙන විදි තියෙනවා. ඒ අනුව තමයි ඒකේ ප්‍රතිබිම්බ ටික ලැබෙන්නේ. ආකාර දෙක වෙනස්. Thank you sir. හොඳයි.